අමාදහර දහම් සභාව ආරම්භ කරන්නටයි මේ සූදානම් වන්නේ. කළුතර බෝධිරාජානන් වහන්සේගේ සිසිලස සමගින් කළුතර බෝධිරාජානන් වහන්සේගේ ආනුභාවයෙන් අනුශාසනාවත් ඇතිව අද දහම් සභාව තුල කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සිහිය ඇතුව ජීවත් වීම කියන මාතෘකාව පිළිබඳව. මම හිතන්නේ සිහිය ඇතුව ජීවත් වෙන්න ඕන නිවැරදිම කාලය තමයි මේ කාලය. සිහිය නැති වුණොත් තමන්ගේ ජීවිතයෙන් පවා වන්දි ගෙවන්න සිදු වෙන්නේ මේ වගේ කාලවකවානුවල. ඒ වගේම තමයි ජීවිතේ අපි තමන්ගේ ජීවිතයේ එදිනදා වැඩ කටයුතු කරද්දී, තමන් සේවා ස්ථානවල වැඩ කරද්දී තමන්ගේ ජීවිතේ සිහියෙන් ගත කළේ නැත්නම්, තමන් කරන කියන වැඩ කටයුතු පිළිබඳව සිහියක් අවධානයක් යොමු කරේ නැත්නම් තමන්ට ජීවිතේ විඳින්න සිද්ධ වෙන්නේ පාඩුවක් මිසක ලාභයක් නෙමෙයි. දැන් ධර්මයේ ශ්‍රවණය කරන, ධර්මය අහන්න කැමති සමහර අය හිතනවා අපි සිහියෙන් ජීවත් වෙනවා කියලා. නමුත් ඇත්තටම සිහියෙන් ජීවත් වෙනවද? ඇත්තටම සිහියෙන් ජීවත් වෙන්න පුළුවන්ද? සිහිය නැති වුණොත්, සිහියෙන් ජීවත් වෙන්න බැරි වුණොත් මොකද වෙන්නේ? ගොඩක් අය උදේට සිහියෙන් හිටියට සමහර වෙලාවට හවස් වෙද්දී ඒ සිහිය නැති වෙලා යනවා. රෑ 9න් පස්සේ සිහිය ඇත්තෙම නැති කට්ටිය ඉන්නවා. ඉතින් මේ ප්‍රායෝගික ජීවිතය තුළ කොහොමද සිහියෙන් යුතුව කටයුතු කරන්නේ කියන වග කතා කරන්නට අද අමාදහර දහම් සභාව තුළින් අපි සූදානම්. ප්‍රායෝගික කරුණු කාරණා උදාහරණ ලෙස ගනිමින් අද දවසේදී අපි සාකච්ඡා කරන්නට සූදානම්. ගෞරව නමස්කාර පූර්වකව පිළිගන්නට සූදානම් අපේ ආරාධනය පිළිගෙන මෙහි සපමැනි සුනිත්‍රා මහාදේවී පිරිවෙනෙහි පරිවෙනාධිපති ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේ. අපේ හාමුදුරනේ අවසරයි. තෙරුවන් සරණයි. ඒ වගේම තමයි අපි ගෞරවයෙන් යුතුව ආරාධනා කරා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතාට අද දවසේදී මෙතනට ඇවිල්ලා සිහියෙන් ජීවත් වීම පිළිබඳව එතුමාට මොකක්ද කියන්න තියෙන්නේ? සිහියෙන් ජීවත් වීම පිළිබඳව එතුමා වසර 2ක් මුළුල්ලේ අපිට හැමදාම කියනවා. ඒ නිසා එතුමාගෙන් තව දුරටත් දැනගන්නට අපි කටයුතු කරන්න සූදානම්. ඒ වගේම සිහිය ඇතුව ජීවත් වෙනකොට ජීවිතේ පැන නගින ප්‍රායෝගික ගැටලු වලට විසඳුම් සොයන්නට අපි සූදානම්. ඒ නිසාම අපි ආරාධනා කරා මේ දහම් සභාව රසවත් ලෙස ඉදිරිපත් කරන්නට පෙරදින විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය සේනරත්න කාර්යවසම් මහතාට ආයුබෝවන්. එසේනම් අපි දහම් සභාව ආරම්භ කරන්නටයි සූදානම් වෙන්නේ. මම අපේ හාමුදුරුවන්ගේ පැත්තට මුලින්ම යොමු වන්නට සූදානම්. අපේ හාමුදුරුවනේ සිහිය එහෙම නැත්නම් සතිය පිහිටුවා ගැනීම පිළිබඳව බුදුදහමේ කියවෙනවා. අපි ආරම්භයක් විදිහට ප්‍රවේශයක් ගැනීම සඳහා මේ වැඩසටහනට, මේ කතිකාවතට කොහොමද අපේ හාමුදුරුවෝ බුදුදහමේ සතිය පිහිටුවා ගැනීම පිළිබඳව හඳුන්වලා තියෙන්නේ? හැම දිනාටම තෙරුවන් සරණයි. අපි දැන් මේ වෙලාවේ කවුරුත් දුරස්තව ඉන්න නිසා මේ මුඛාවරණේ ගලවලා කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ආසන්නේ කවුරුත් නැති නිසාත්. එහෙමයි. මොකද හැම වෙලාවෙම අපි සිහියෙන් ඉන්න ඕනේ ළඟ ඉන්න කෙනෙක් ගැන වුණත්. සතිය ගැන අද මේ සාකච්ඡා කරන එක මම හිතන්නේ ඊ타මත්ම සමාජයට සප්‍රයෝජනවත් සාකච්ඡාවක්. මුලින්ම බුදුදහමේ සතිය කියන්නේ මොකක්ද කියලානේ අපි දුඳු මහත්මයා අපෙන් ප්‍රශ්න කළේ. මේ සම්බන්ධයෙන් ගනිද්දී බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුල තියෙනවා අප්පමාද කියලා වචනයක්. එහෙමයි. අප්පමාදෝති සති. මේ අප්පමාද කියන්නෙම සිහියයි කියලායි හඳුන්වා දෙන්නේ. ඒතර සතියනු අප්‍රමාදයයි. දැන් අප්පමාදේන සම්පාදේත කියලා බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ අවසාන දේශනාවෙම කරන දේත් සිහියෙන් වැඩ කරන්න කියන එකයි. අප්පමාද රතෝ බික්ඛු පමාදේ භයදස්සිවා සංයෝජනං අනුන්තූලං ඩහං අග්ගීව ගච්ඡති කියලා අප්පමාද රතෝ බික්ඛු අප්පමාදේ ඇලෙන භික්ෂුව පමාදේ භයදස්සිවා ප්‍රමාදේහි බය දකින කෙනා සංයෝජනං අනුන්තූලං ලොකු කුඩා ඔක්කොම සංයෝජන දහං දවාගෙන හරියට ගින්නක් වගේ
නිවනට යනවයි කියන එකෙත් මේ අප්‍රමාද කියලා කියන්නේ සතියට. එතකොට සිහිය තියනවා නම් කෙලෙස් නැති කරන්න පුළුවන්. බුදුහාඳුරන් ළඟට ඔය අජිත කියන මානවක ඇවිල්ලා බුදුහාඳුරන්ගෙන් අහනවා සවන්ති සබ්බදී සෝතා, හැම පැත්තෙම මේ සැඩ පහරවල් එනවා. මේ සැඩ පහරවල් කොහොමද වළක්වන්නේ? බුදුහාඳුරු දේශනා කරන්නේ සති තේසං නිවාරණං, සිහියෙන් තමයි මේක නවත්තන්න ඕනේ. එතකොට සති කියන වචනය පාවිච්චි වෙන බොහෝ තැන්වල කතා කරන්නේ ඒ මොහොතේ එළඹ සිටි සිහියෙන් යුක්තව කටයුතු කිරීම. භාවනාව පිළිබඳව බුදුදහමේ තියෙන අර්ථකථනය ඊටමත් පුළුල් එකක්. භාවේති කුසල ධම්මේ ආසේවති වඩ්ඩේති ඒතායාති භාවනා කියලා මේක ටීකාවේ සඳහන් කරනවා. භාවේති කුසල ධම්මේ හොඳ දේවල් වලට හිත වඩන එක, ආසේවති අසුරු කරන එක, මේකට තමයි භාවනා කියලා කියන්නේ. හැබැයි ඒ භාවනාව බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ විවේක ස්ථානයක ඉඳගෙන සියලු දෙනාගේම සම්බන්ධතාවලින් දුරස් වෙලා තනියම දැස් පියාගෙන වාඩි වෙලා ඉරියව්වක මේ කරන යම්කිසි ව්‍යායාමයක් හැටියට වාඩි වෙලත් භාවනා කරන්න පුළුවන් බව ඇත්ත. හැබැයි සතිය කියන එකේදී නම් සතියට ඉරියව් 4ක් තියෙනවා. මොකද්ද? ගතේ, තිතේ, නිසින්නේ, සුත්තේ. ගතේ කියලා කියන්නේ ඇවිදිනකොට සිහියෙන් ඇවිදින එක. තිතේ කියන්නේ වාඩි වෙලා ඉන්නකොට සිහියෙන් වාඩි වෙලා ඉන්නේ. හිටගෙන ඉන්නකොට සිහියෙන් හිටගෙන ඉන්නේ. නිසින්නේ කියන්නේ වාඩි වෙලා ඉන්නකොට සිහියෙන් වාඩි වෙලා ඉන්න එක සහ නිදා ගන්නකොට සිහියෙන් නිදා ගන්න එක. එතකොට මේ 4 ඉරියව්වේදීම සිහියෙන් කටයුතු කිරීම තමයි දහමේ සති කියලා හඳුන්වා දෙන්නේ. එතකොට සතිපට්ඨානය අරගෙන බලන්න. සතිපට්ඨානය ගැන කියද්දී බුදුහාමුදුර දේශනා කරන්නේ ඒකායනෝ අයං භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිදේවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්ථංගමාය යදිදං චත්තාරෝ සතිපට්ඨාන. මේ සතරාකාර සිහිය පිහිටවීම කායනුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන මේ සිහි පිහිටවීම ඒකායන මාර්ගයේ හැටියට පෙන්නනවා නිවන සඳහා වන. එතකොට ඒකායන මාර්ගය කියලා කියන්නේ ඒක දෙආකාරයකින් සමහරු කියනවා ඒකෝ ආයන මග්ගෝ එක් පැමිණීම් මාර්ගයක් කියලා, සමහරු කියනවා මේක එකම මාර්ගය කියලා. හැබැයි එකම මාර්ගය කියන එකට තමයි අර්ථය ගොඩක් සමීප. එතකොට එකම මාර්ගය වෙන්නේ කොහොමද? පුද්ගලයෙක් මොන ආකාරයෙන් තමන්ගේ ගුණධර්ම සංවර්ධනය කරලා ප්‍රඥාව සංවර්ධනය කරලා නිවනට කටයුතු සම්පාදනය කරගත්තත් අවසානයේදී යාගේ වැඩෙන්නේ මොනවද? මේ සතර සතිපට්ඨානය. සතර සතිපට්ඨානයේ වැඩිම නිවනට එකම මාර්ගය කියලා කියනවා. එතකොට නිවනට එකම මාර්ගය වන මෙය ජීවිතයට කොච්චර වැදගත් වෙනවද කියන එක මම හිතන්නේ අද අපේ මේ ඉන්න විද්වතුන් එක්ක දැක්කහම අපිට හිතෙන්නේ සාකච්ඡා කිරීම වඩාත් ඵල ප්‍රයෝජනයි, නිවනට අනුකූල වූ එහෙත් තමන්ගේ දිනදා ජීවිතයේදී බොහෝ දේවල් නිවැරදිව කර ගැනීමට හැකි වෙන ආකාරය පිළිබඳව. මෙතනදී දැන් සති කියන එක පිළිබඳව විග්‍රහ කරගනිද්දී සතියට උපනිශ්‍රය වෙන කාරණා තියෙනවා, බාධා වෙන කාරණා තියෙනවා. එතකොට දැන් බුදුදහමේ කතා කරනවා කම්මා රාමතාව. කොච්චරද වැඩවලම ඉන්න එක සිහිය බින්දෙන්නේ ඒතවනේ කොච්චරවත් වැඩ. එතකොට වැඩ ගැන තමයි හිතන්නේ. ඊළඟට බස්සාරාමතාව. බස්සාරාමතා කියලා කියන්නේ කොච්චරවත් කයිවාරු ගහගම ඉන්න ඕන එක. සමහරුන්ට ඕක නවත්තන්න බෑනේ. බස්සාරාමතා අනිතර කතා කරන්න දෙන්නෙත් නැහැ කතා කරනවා. ඒ වගේම තමයි නිද්දාරාමතාව. නිදණ්ඩම යන එක නින්දම තමයි ජීවිතේ. කම්මාරාමතා, භස්සාරාමතා, නිද්දාරාමතා. අනිත් එක තමයි සංගණිකාරාමතා කියලා කියනවා මේ ජනතාවත් එක්ක එකට ඉන්න ඕනේ. පිරිස් වට කරගෙන ඉන්න ඕනේ. ඒතර ඒකත් මේ සතිය නැති වෙන්න එක හේතුවක් වෙනවා. අනිත් එක තමයි තමන්ගේ සිහිය, වැඩිච්ච සිහිය ගැන දන්නේ නැතිකම. මගේ සිහිය හොඳින් තියෙනවයි කියලා දැනගන්නත් ඌට දැනීමක් නැතිකම. එතකොට මොකද වෙන්නේ? එයා ඒ සිහිය වැඩි දියුණු කරගන්න කටයුතු කරන්නේ නැහැ. එතකොට මේ කාරණාවලින් සිහිය අවසිහිය බවට පත් වෙන්න පුළුවන්. එතකොට ඔය විදිහට එක්කෝ වැඩ එහෙමත් නැත්තම් දැන් වැඩ කියලා කිව්වන් පස්සේ අපි මේක කියන්නේ මිනිස්සුගේ ජීවිතේට උදව් වෙන වැඩ අතාරින්න ඕන කියලා.
හැබැයි අපි හිතමු බත් කනකොට YouTube එකට යන්නේ. Facebook එකේ යන්නේ. එහෙමයි. එතකොට එයා කොයි වැඩේද කරන්නේ? එයා බත් කනවද Facebook එකේ ඉන්නවද? ඒටිට බලද්දී එයා එක වෙලාවේ වැඩ ගොඩක් කරනවා. එක වෙලාවේ වැඩ ගොඩක් කරනවා කියන්නේ එක වැඩක්වත් හරියට කරන්නේ නැහැ කියන එක. ඒ නිසා ගතේ හිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ භාසිතේ තුන්නී භාවේ සම්පජානකාරී හෝති. ගතේ යනකොට හිතේ හිටගෙන ඉන්නකොට නිසින්නේ වාඩි වෙලා ඉන්නකොට සුත්තේ නිදාගෙන ඉන්නකොට තුන්නී භාවයේ නිහඬව ඉන්නකොට භාසිතේ කතා කරන උච්චාර පස්සාව කම්මේ වැසිකිලි කැසිකිලි ක්‍රියාවේදී පවා සම්පජානකාරී හෝති. තමන් එය දැනගෙන කරන්න ඕනේ. දැනගෙන කරනවා කියන එකේ තේරුම තමන් ඒ ගැන එළඹ සිටි සිහියෙන් යුක්තව කරන්න ඕනේ. එළඹ සිටි සිහියෙන් යුක්තව. වැදගත්ම දේ තමයි තමන් ඒ ඉන්න මොහොත. ඒ මොහොත තුල සිත පවත්වා ගැනීම. දැන් අපි බොහෝ වෙලාවට ජීවත් වෙන්නේ එක්ක අතීතේ. එහෙම නැත්නම් අනාගතේ. බුදුහාමුදුරු දේශනා කරන්නේ යදතීතං පහීනං අතීතේ ගිහිල්ලා ඉවරනේ. අතීතයත් එක්ක කරන්න දෙයක් නැහැ. අපත්තං අනාගතං අනාගතේ ඇවිල්ලා නැහනේ. අනාගතෙත් එක්ක කරන්න දෙයක්වත් නැහැ අපිට. අපිට තියෙන්නේ වර්තමානයේ තුල කළ යුතු දේවල් විතරයි. එතකොට ඒ වර්තමානයේ අතීතයට යනවා අපිට හොඳට පේනවා. හරියට වාහනයක යනකොට පහුවෙවි යන්නේ ගස් එහෙම. ඒ වගේ වර්තමානයේ අතීතයට යනවා පේනවා. ඒ වගේම අනාගතේ තමලකට යනවා පේනවා. වර්තමානයේ ඉන්නකොට. හැබැයි අතීතේ ඉන්න කෙනාට ඒක පේන්නෙත් නැහැ. අනාගතේ ඉන්න කෙනාට ඒක පේන්නෙත් නැහැ. ඒ නිසා අතීතං නාන්වා ගමීය නප්පටිකං කිය අනාගතං. බුදුහාමුදුරන්ගේ දේශනාවේ තියෙන්නේ මේ දෙක නෙමේ වර්තමානයේ තුල මේ එළඹ සිටි මොහොත තුල ජීවත් වෙන්න. ඒ වෙලාවේදී තමන් කතා කරන්නේ මොකද්ද කියන එක ගැන සිහියෙන් කතා කරන්න. තමන් වාඩි වෙලා ඉන්නකොට තමන්ගේ ඉරියව් මොනවද කියන එක පිළිබඳව දැනගන්න ඕනේ. තමන් නානවා නම් තමන්ගේ හිසට වතුර වැටෙන හැටි ඇඟ දිගේ ගලන හැටි ඒකේ දැනෙන සීතෝෂ්ණය පිළිබඳ අපිට කවදාවත් ඒවා දැනිලවත් තියෙනවද දන්නේ නැහැ. මොකද ඒක නාන කොටත් කරන්නේ දැන් අර හරි ලස්සන කියමනක් තියෙනවා අපේ නියෝජ්‍ය පොලිස්පතිතුමනි මේ බුදුහාමුදුරන්ගේ දේශනාවේ දිවා පජ්ජලති රත්තින් දුමා ඇති කියලා. දවල්ට ගින්දරපත් වෙනවලු රැට දුම් දානවලු. මේ මිනිස්සු ගැන කියන්නේ. රැට හිතා ඉන්නවා ප්ලෑන් කරනවා උදේට දවසේ වැඩ කරනවා. හරියට අපි ගිනි ගන්න දවල්ට ගිනි ගන්න රැට දුම් දාන අය වගේ. ඒ කියන්නේ කොච්චරවත් ක්‍රියාත්මකයි. කොටිම ගෙනනවා දැන් මේ දවස්වල නුවරඑළියෙම මට ආරංචි වුණා දැන් ආපහු මේ පිරිලලු ඒ සෙනග ගිහිල්ලා. මොකක් සඳහාද මේ විවේක ගන්න යනවා. දැන් මිනිස්සු විවේක ගන්නවා කියන එකේ තේරුම වැඩ කරන වෙලාවෙදිත් වැඩ විවේක ගන්නකොට අලුත් තැන් වලට ගියන් පස්සේ මොකද වෙන්නේ අලුත් දේවල් වලට හිත යොමු කරන්න ඕනේ. එතකොට එතන සතිය පිහිටන්නේ නැහැ. ඒ නිසා මිනිස්සු චිත්‍රපටියක් බලුවත් සින්දුවක් ඇහුවත් මේ හැම තැනම මොකද කරන්නේ සිතට අලුත් අරමුණක් ගෙනල්ලා ඒ අරමුණ ඔස්සේ සිත තියාගන්න එක. ඒ අරමුණත් එක්ක දුවන්න දෙන එක. ඒ නිසා සතිය කියලා කියන්නේ තමන් සමග සිත තබා ගන්න එක. හැබැයි මේකේ වරදවා ගන්න ඕනේ බැරි වෙලාවත් හිත තමන්ගෙන් පිට ගියොත් ඒ පිට යන හිත දිහත් බලන්න ඕනේ. හිත කොහෙද තියෙන්නේ කියන එක පිළිබඳව අපි සැලකිල්ලෙන් ඉන්න ඕනේ. ඇත්තටම සමතේ කියලා කියන්නේ තමා තුල සිත තබාගෙන ඒ සිත ඒ තමා මත සිත පිහිටුවාගෙන ඉන්න එක තමන්ගේ ඉරියව් මත. විදර්ශනාව කියලා කියන්නේ එළියට ගිය සිතත් එක්ක ජීවත් වෙන එක. කොහොම වුණත් කමන්නේ මේ සිත් දෙක තුල නෙමෙයි අපි ජීවත් වෙන්නේ. සිත ඔහේ ඉබාගාත යනවා. එතකොට ඒක තන සමාධියක් නැහැ, සතියක් නැහැ. සතිය නැති හිත අප්‍රමාදයෙන් තොර සිතයි. අප්‍රමාදයෙන් තොර සිත පවට නැඹුරු වෙනවා. ඒ හරහා නොඑක් ආකාරයේ හානි සිද්ධ වෙන්න පුළුවන් පුද්ගලයාට. බොහොම වැදගත් අපේ හාමුදුරනේ. අපි ප්‍රායෝගික ලෝකයේ තුල ජීවත් වෙද්දී සිහියෙන් එළඹ සිටීම අතිශය වැදගත් කියන කාරණාව ඔබ වහන්සේ බොහොම ලස්සනට පැහැදිලි කරා. ඒ වගේම තමයි නිවනට යන්න තියෙන ප්‍රධාන දොරටුවක් තමයි සිත සමාධිගත කර ගැනීම. ඉතින් මම මේ අපේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමාගේ පැත්තට ඊළඟට යොමු වන්න සූදානම්. එතුමා මගේ ආසන්නයේ ඉන්න නිසා මේ රාජ්‍ය සේවයේ කටයුතු කරනකොට දැන් අපි පහුගිය කාලේ දැක්කා ඔබතුමාට චෝදනා එනවා සමහර වෙලාවට මාස්ක් පාවිච්චි කරන්නේ නැහැ, නීතිය ක්‍රියාත්මක කරන්නේ නැහැ, මේ ආදි වශයෙන්. රාජ්‍ය සේවයේ තමයි වැඩිපුරම සිහියෙන් ඉන්න ඕනේ, අවබෝධයෙන් ඉන්න ඕනේ. නැත්තම් සමහර වෙලාවට රැකියාව අහිමි වෙන්න පවා පුළුවන්. ඔබතුමාලා ඔය කරන වැඩ කටයුතු වලදී ඔබතුමාට බාහිර දූර කාර්යයන් තියෙනවා. සිහිය පිහිටුවලා කටයුතු කරන්න පුළුවන්ද? කොහොමද ඔබතුමාලා එහෙම සිහිය පිහිටුවලා කටයුතු කරන්නේ?
ඔව් ඇත්තටම මේ දැනුත් මාස්ක කතේ තියෙනවා මේ වැඩසටහනට අවශ්‍ය නිසා ගැලවි ඔබයි මායි අතරත් මීටරයකට වැඩි දුර ප්‍රමාණයක් තියෙන හින්දා එතකොට පළවෙනිම කාරණේ තමයි අපි කොහොමද සිහිය පිහිටවල කටයුතු කරන්න කියන කාරණේ. ඒ වගේම විශේෂයෙන්ම අපි මේක බුදුදහමත් ආශ්‍රිතව යම් ආකාරයකට පැහැදිලි කරොත් හොඳයි කියලා මම හිතනවා. මොකද අද අපි පොය දවසේ රැස් වෙලා ඉන්නේ. විශේෂයෙන්ම මේ පොය දවසත් වැදගත් කරුණු ගණනාවක් සිද්ධ වෙච්ච පොය දවසක් හැටියට ඉතිහාසයේ සඳහන් වෙන්නේ. එක කාරණයක් තමයි විශේෂයෙන්ම මේ සිහිය ඒ වගේම මනස මේ පිළිබඳව අපි ගත්තොත් බුදුදහමේ තියෙන ත්‍රිපිටකයේ හැටියට ගත්තොත් ධර්ම පිටකයයි අභිධර්ම පිටකයයි විනය පිටකයයි තුනම අරගෙන බැලුවත් මේ තුනේම හරය ගත්තොත් සිහිය එහෙම නැත්නම් මනස කියන කාරණා තමයි ගැබ් වෙලා තියෙන්නේ. හැම දෙයකටම මේත් වෙලා තියෙන්නේ. ඒ වගේම මම හිතන්නේ අපේ හාමුදුරනේ අද වගේ දවසක තමයි බුදුන් වහන්සේ මේ මාතෘ ද්‍රව්‍ය රාජයාට බණ දේශනා කරන්න ඒ වටිනාම දහම අපි සමහර වෙලාවට බැලූ බැල්මට නොපෙනෙන ගොඩක් අය නොදන්න අභිධර්මයේ දේශනා කරන්න ගිය දවස ඒ වගේම දෙව්ලොවට වැඩම කළා කියලා බෞද්ධ පොතපතේ සඳහන් වෙන්නේ. ඒ විතරක් නෙමෙයි විශේෂයෙන්ම අද තව වැදගත් දිනයක්. ඒ වැදගත් දිනේ වෙන්නේ මේ කටින මාසය ආරම්භ වෙන දිනය වප්පොහේ කියලා තමයි කියන්නේ චීවර මාස කියලා. බෞද්ධයින්ගේ අටමහා පින්කම් වලින් තියෙන වැදගත්ම පින්කමක් සිදු කරන්න ආරම්භ කරන දවසේ එතනත් සිහිය මනස තමයි ගැබ් වෙලා තියෙන්නේ. දැන් කටින චීවරයක් වුණත් පූජා කරන්න සමහර වෙලාවට දායක දායිකා වුණත් පොර කන අවස්ථා අපි දැකලා තියෙනවා. ඒ හේතුව මනස සිහිය හොඳටම තියෙනවා මේ පින්කමේ තියෙන බරපතලකම් පිළිබඳව. ඒකම අද ඉතිහාසය ගැන බලනකොට තවත් වැදගත් කාරණයක් තමයි විශේෂයෙන්ම අපේ රටට වැදගත් කාරණයක් තමයි අද වගේ පොහොය දවසක තමයි අපේ රටේ ප්‍රථම බෞද්ධ දහම වැළඳගත් දේවානම්පියතිස්ස රජතුමා රාජ්‍ය දූතයෝ පිරිසක් ඉන්දියාවට යවුවයි කියලා සඳහන් වෙන්නේ. අශෝක අධිරාජ්‍ය හමු වෙන්න අපිට තව තවත් මේ විවිධ ආකාරයෙන් ඉල්ලීම් කරලා එහි ප්‍රතිඵලයක් හැටියට තමයි මේ වප් ඊට පස්සේ උඳුවප් මාස දෙකකට පස්සේ සංගමිත්තා තෙරණිය ලංකාවට ආවයි කියන්නේ විවිධ පාර්ශවයන් එක්ක අපේ රටේ දියුණුව ඉතිහාසය ඇති වෙච්ච දවස. ඉතින් මේ ඔක්කොම එක තියෙන අවස්ථාවකදී තමයි අපි සිහිය ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔබ ඇහුවා මේ සිහිය කොහොමද රාජ්‍ය සේවකින්ට වැදගත් වෙන්නේ කියලා. දැන් අපි බැලුවොත් බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන ගාථාවකද එහෙම නැත්නම් සූත්‍රයකද එහෙම නැත්නම් වෙනත් ආකාරයේ කුමන කියමනක් අරගෙන බැලුවත් පන්සිල් පද පහ අරගෙන බැලුවත් මේ හැමතැනකම මම දකින විදියට සිහිය සඳහන් වෙනවා. සිහිය හොඳ මනස මේවත් එක්ක කටයුතු කළොත් තමයි පුද්ගලයෙකුට යහපතක් වෙන්නේ හොඳක් වෙන්නේ කියලා කියන්නේ. හැම වෙලාවකදීම හිත මනස සිත සිහිය මේවා මුල් තැල් කරගෙන කටයුතු කිරීම තමයි වැදගත් වෙන්නේ. දැන් රාජ්‍ය තන්ත්‍රයේ දිහා අපි බැලුවොත් එහෙම දණ්ඩ නීති සංග්‍රහයේ තියෙනවා වගන්තියක් 51 වෙනි වගන්තිය. මේ වගන්තිය අපිට අඳුරලා දුන්නේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී පාලකයෝ දණ්ඩ නීති සංග්‍රහයේ. මේ 51 වෙනි වගන්තිය වචනයක් තියෙනවා සද්භාවය කියලා. සද්භාවය කියලා කියන්නේ good faith ඉංග්‍රීසියෙන් කියන්නේ good faith කියලා. ඒ වගන්තිය සඳහන් වෙනවා යම්කිසි කෙනෙක් සද්භාවයෙන් යුතුව කරන කිසිම ක්‍රියාවක් වරදක් නොවේ. ඒ වගේ මේ වගන්තිය විස්තර කරලා තියෙනවා මොකද්ද සද්භාවය කියන්නේ කියලා. සද්භාවය කියලා කියන්නේ නිසි සැලකිල්ල ඒ වගේම අවධානය. නිසි සැලකිල්ල අවධානය. යම්කිසි කෙනෙක් ඕනෑම ක්‍රියාවක් සද්භාවයෙන් සිදු කරොත් එහෙම ඒක වරදක් බවට පත් වෙන්නේ නැහැ කියලා තමයි නීතිය සඳහන් කරලා තියෙන්නේ. හැබැයි ඉතින් මේක මේ අධිරාජ්‍යවාදී පාලකයෝ අපිට අපේ නීතියට අඳුන්ලා දුන්නාට ඇත්තටම බුදුදහමේ තියෙන හැම දෙයක් අරගෙනම බැලුවත් මේක තමයි සදාතනික යථාර්ථය. යම්කිසි කෙනෙක් කවදාවත් බුදුන් වහන්සේ කියලා නෑ කුඹුරු කොටන්න එපයි කියලා, කවදාවත් බුදුන් වහන්සේ කියලා නෑ සීසාන්න එපයි කියලා. දැන් සීසාන කොට පණුව මැරෙනවා, ගෙම්බෝ මැරෙන්න පුළුවන්. එතකොට විවිධාකාරයි. නමුත් ඒ වෙලාවේදී චේතනාවක් නැත්තම් අපිට යමක් කරන්න එතකොට අපි කටයුතු කරන්නේ වගා කිරීමේ සිහියෙන් නම් වගා කිරීමේ චේතනාවෙන් නම් ඒක කවදාවත් වරදක් බවට පත් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපේ මේ තියෙන නීති පද්ධතිය මේ තියෙන රෙගුලාසි පද්ධති මේ රාජ්‍ය සේවකීන්ට තියෙන දේවල් මේවා හැම දෙයක්ම අරගෙන බලපුවාම
සිහියෙන් කටයුතු කරන එකක්වත් නීතියවත් කොහෙවත් වරදක් කියලා නැහැ. හැබැයි එකම දේ තමයි නීතිය දැනගෙන කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවට සඳහන් වෙලා තියෙනවා හැමතැනකම. නීතිය නොදැනීම සමාවට කාරණයක් නෙමෙයි කියලා. දැන් විශේෂයෙන්ම මේ අපි ගත්තොත් අපේ ස්වාමින් වහන්සේ ගෞරවනීය ස්වාමින් වහන්සේ කිව්ව කාරණාවලට එක්කම මම බුදුදහමේ මේ අපිට මේ සතිය නැත්තම් සිහිය එක්ක පවත්වාගෙන යාම බුදුදහමේ තියෙන සමහර කරුණු අපි උපයෝගී නොගත්තට වර්තමාන ලෝකේ බොහෝ කාරණාවලට බුදුන් වහන්සේ කියපු මේ කාරණා එකතු වෙලා තියෙනවා. දැන් මම දහම් පාසල් යන කාලේ ඉගෙන ගත්ත එක්තරා ගාථා පාඨයක් තියෙනවා. ඒක තමයි මේ උට්ටාන මතෝ සති මතෝ සුචිකම්මස්ස නිසම්ම කාරිනෝ සංඤ තස්සච ධම්ම ජීවිනෝ අපමත්තස්ස අසෝබි වඩ්ඩති කියලා. දැන් මේ කතාවේ සම්පූර්ණ හරය අරගෙන බැලුවොත් යම් කිසි කෙනෙක් මේ උට්ටාන වීර්යයෙන් හොඳ සිහියෙන් කටයුතු කරනවා නම් හොඳ ධර්මවත් ජීවිතයක් ගත කරනවා නම් ඒ මිනිසයා පිටිපස්සේ අප්‍රමාදව යසයිසුරු සැප සම්පත් හැම දෙයක්ම වැඩෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. දැන් මේකේ අතීත කතාව ගැන බැලුවොත් ඇත්තටම දැන් බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන සමහර ඒවාට තවත් ආත්ම ගානකට යනවා. නමුත් මේ කතාව අරගෙන බැලුවොත් මම දන්න විදිහට හාමුදුරනේ මේ ගාතාව කියලා තියෙන්නේ කුම්භඝෝෂක කියලා පුද්ගලයෙක් ආරම්භය. දැන් මේ අවස්ථාවේදී රජගහ නුවර මහා මේ අද වගේම කොවිඩ් වගේම පැන්ඩමික් එකක් ආවා. මහා වසංගතයක් ආවා. මොකද ලෝක ඉතිහාසයේ වැඩිපුරම තිබිලා තියෙන වසංගතය තමයි එදා මෙදා තුර කාලය තුල මේ මහා මාරිය කියන එක. මීයන්ගෙන් බෝන රෝගේ. ඉතින් ඒක හැදුනොත් මැරෙනවා. ඒ කාලෙත් මේ ඒ රජගහ නුවර හිටපු ධනවත්ම සිටුවරයා අද කාලේ කිව්වොත් බැංකු කරුවා වගේ කෙනෙක්. ඔහුට මේ රෝගය හැදුනා. ඔහුගේ බිරිඳටත් හැදුනා, සේවකයෙකුටත් හැදුනා. පුතාට කිව්වා මිලියන 40ක රන් කහවණු තැන්පත් කරලා තියෙන්නේ මෙතන. ඔබ කවදා හරි දවසක අරගෙන ඇවිල්ලා මේවා ගනින්. හැබැයි මෙතන ඉන්න එපා, වහාම යන්න කියලා. මේ පුතා කැලේට ගිහිල්ලා ජීවත් වුණා. කැලේට ගිහිල්ලා ජීවත් වෙලා අවුරුදු 12කට පස්සේ ආපහු ආවා. එනකොට අම්මා තාත්තා මැරිලා මෙයා මේ වසංගතයෙන් බේරිලා ආවේ. ඉතින් ආවට පස්සේ ඇවිල්ලා බලනකොට ඒ තිබ්බ තැන ඒ විදිහටම තියෙනවා මේ රන් කහවණු ටික. හැබැයි ඔහු එකපාරට මේක ගන්න ගියේ නෑ. කවුරුත් ඔහු අඳුරන්නේ නෑ. මේක ගත්තොත් ඔහුට රාජ උදාසට ලක් වෙයි. නැත්නම් මේක රාජ සන්තක වෙයි කියලා හිතුවා. අන්තිමට එදිනෙදා ජීවත් වෙන්න රස්සාවක් හොයාගන්න ඕනේ. එයාට හම්බෙච්ච රස්සාව තමයි උදේ පාන්දර අද වගේ එලාම් ගහන්න විදියක් නෑ, බෙල් නෑ. උදේට කෑ ගහගෙන යන එක මිනිස්සු හැරෝලා. කෑ ගහගෙන යනකොට එක දවසක් රජුරෝ දැක්කා මේ කටහඬ නම් සාමාන්‍ය කෙනෙක්ගේ නෙමෙයි කියලා අඳුරගෙන ඔහු ගෙන්නලා ප්‍රශ්න කරනකොට අවබෝධ වුණා මේ රජගහ නුවර හිටපු ධනවත්ම පුද්ගලයාගේ පුතා කියලා. නමුත් ඔහු අර එකපාරටම අර සල්ලි ටික ගන්න ගියා නම්, කහවණු ටික ගන්න ගියා නම් කවදාවත් හම්බෙන්නේ නැහැ. අන්තිමට ඒවත් දීලා බණ පොතේ නම් සඳහන් වෙන්නේ රජුරෝ තමන්ගේ දියණියත් සරණ පාවලා දුන්නයි කියලා ඔහුට. ඉතින් මේ සිහිය, උට්ටාන වීර්ය, යහපත් සිහියෙන් කටයුතු කරන පුද්ගලයින්ට මේ උට්ටාන මතෝ සතිමතෝ කියන ගාථාවේ තියෙන සිහියෙන් සහ බුද්ධියෙන් වැඩ කිරීමේ යථාර්ථය අද ලෝකේ හැම කෙනෙක්ම ප්‍රයෝජනට අරන් තියෙනවා. සමහරලාට බුදුදහම දැනගෙන වෙන්න පුළුවන්, සමහරලාට නොදැනගෙන වෙන්න පුළුවන්. නමුත් අවුරුදු 2600කට ඉස්සෙල්ලා කියපු මේ කතාව ප්‍රයෝජන දැන් අපි උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම අපේ ආමතුනේ අද ලෝකයේ ඉන්න ධනවත්ම පුද්ගලයින්ගෙන් එක්කෙනෙක් තමයි බිල් ගේට්ස් කියලා කියන්නේ. දැන් ඔහු මේ මයික්‍රොසොෆ්ට් සමාගම ඇති කරලා 1975 වගේ අවුරුද්දකදී ඇති කරලා අද වෙනකොට ඔහුගේ ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 113ක් විතර වෙනවා. ලංකාවේ සල්ලි වලින් අරගෙන බැලුවොත් එහෙම රුපියල් බිලියන 27000ක් වෙනවා. රුපියල් බිලියන 27000ක්. මම හිතන විදිහට මම දන්නේ නැහැ මේක මහ බැංකු වාර්තා මම ඉන්ටර්නෙට් එකේ දැක්ක විදිහට නම් අපේ රටේ වාර්ෂික අයවැය සම්බන්ධ මේ වියදමත් රුපියල් බිලියන 5000ක් විතර වෙන්නේ. ඒතර ඔහුගේ ආදායම විතරක් දැනට තියෙනවා රුපියල් බිලියන 27000ක්. ඉතින් ඊතරම් ආදායමක් උපයා ගන්න ඔහු ගත කරපු ජීවිතය, ඔහුගේ විශ්වවිද්‍යාල ජීවිතය, ඔහු මයික්‍රොසොෆ්ට් සමාගම ආරම්භ කරපු විදිය, ඒක ව්‍යාප්ත කරපු විදිය, මේ හැම දෙයක් ගැනම බලපුවාම අර උට්ටාන මතෝ සතිමතෝ කතාවේ තියෙන සිහිය සහ වීරිය තමයි වැදගත් වෙලා තියෙන්නේ. තව එක කාරණයක් මම කියන්න කැමතියි. තවත් ලෝකේ එක ධනවතෙක් ඉන්නවා අපේ කලාපේ. ඔහු තමයි මේ අම්බානි කියන පුද්ගලයා. මේ අම්බානි
යේමන් රටේ ඉපදිච්ච ඉන්දියානු ජාතිකයෙක් අද ඔහුගේ ආදායම ලංකාවේ සල්ලි වලින් බැලුවොත් රුපියල් බිලියන 20000ක් විතර වෙනවා. ඇමරිකානු ඩොලර් බිලියන 110ක්. දැන් මේ පුද්ගලයාගේ ජීවිත කතාව බැලුවොත් මුම්බායි වල කුඩා තට්ටු නිවාසික ජීවත් වෙච්ච මොහු ඔයිල් රිෆයිනරි එකක් නැත්නම් අර තෙල් පිරිපහදුවක් අයිති කරගෙන ඊට පස්සේ ආසියාවේ ධනවත්ම පුද්ගලයා බවට පත් වුණා. මේ අවස්ථාවේදීත් සිහිය, කල්පනාව, උට්ටාන වීර්ය, හොඳ කල්පැවැත්ම තමයි උපකාරී වෙලා තියෙන්නේ. ඒ නිසා විශේෂයෙන්ම මම ප්‍රථමයෙන්ම කියන්න ඕනේ අද දවස් ගැන බලනකොට මේ සිහියෙන් ජීවත් වෙමු කියන කතාව යථාර්ථයක් වෙනකොට ලෝකේ මිනිස්සුන්ගේ චරිත දිහා බලනකොට ලෝකේ උඩට ගිය මිනිස්සු දිහා බලනකොට ඒ හැම කෙනෙක්ම දැනුවත්ව හෝ නොදැනුවත්ව බුදුදහමේ තියෙන මේ පරම පාඨයන් බුදුන් වහන්සේ අවුරුදු 2600කට ඉස්සෙල්ලා කියපු උට්ටාන වීර්ය, යහපත් සිහිය, හොඳ සංකල්පනාව, ඒ වගේම ධර්මවත් ජීවිත ගත කරපු මිනිස්සු තමයි ලෝකේ උඩටම ගිහිල්ලා තියෙන්නේ. ඔබතුමා බොහොම හොඳ තැනකට ගෙනාවේ. මේ බුදුදහම කොයිතරම් ප්‍රායෝගිකද? සාමාන්‍ය ජීවිතයට කොයිතරම් ළඟා කරගන්න පුළුවන්ද? සමහර විටනවා මේ අභිධර්මයේ වගේ දේවල් තියෙන නිසා අභිධර්මයේ වගේ දේවල් ඉගෙන ගන්න ඕනේ බුදුදහම ඉගෙන ගන්න කියලා නෑ. සාමාන්‍යයෙන් ජීවිතේ ජය ගන්න බුදුදහමේ තියෙන බේසික් එක. එහෙම නැත්නම් මේ තියෙන සරල සාමාන්‍ය ගන්නන දේ තුලින් පවා ජීවිතේ ජය ගන්න පුළුවන්. මේ බුදුදහම මේ ආගමක් විදිහට ආගමානුකූලව පිළිගන්නේ නැති අයට ජීවිතේ ජයග්‍රහණය කරගෙන තියෙනවා බුදුදහමේ කියලා දුන්න විදිහෙන්. දැන් අපි සේනාරත්න කාර්යවසම් මහත්මයාගේ පැත්තට මම යොමු වන්නට සූදානම්. මෙතුමා මේ අපේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා කතා කරපු කාරණාවේ තිබ්බා කලමනාකරණය කියන එක. මේ සිහියෙන් ජීවත් වෙනකොට කලමනාකරණය කර ගැනීම පහසුයි. ඒ වගේම තමයි අපේ වර්තමාන සමාජයේ බොහෝ දෙනා අටලෝ දහම කලමනාකරණය කරගන්නත් දන්නේ නැහැ. සල්ලි හම්බුනාම සල්ලි වියදම් කරගන්නවා, සිහියක් නැහැ. දුකටපත් වුනාම අලාභයටපත් වුනාම අලාභය පිළිබඳව දුකින් තැවෙනවා ජීවිත කාලෙම. ඊට පස්සේ එතනින් එහාට දෙයක් හිතන්නේ නැහැ. කොහොමද ඔබතුමා දකින්නේ ජීවිතේ ජය ගන්න මේ සිහිය පවත්වාගෙන යන්නේ කොහොමද? සිහිය තුලින් ජීවිතේ ජයගත්තු මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සු කොහොමද මේක කරගෙන තියෙන්නේ කියලා අපි සමාජයට කියමු. අතිපූජනීය අපේ මහාචාර්ය අපේතිස්ස හාමුදුරන් වහන්සේගෙන් අවසර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමනි දුමින්දු මං හිතන්නේ දැන් අපේ සාකච්ඡාවේ ප්‍රධානම කාරණාව වන්නේ මේ සිහිය කොයි ආකාරයටද අපගේ ජීවන ධාරිතාව පුළුල් කරන්න, ඒ කියන්නේ වර්ධනය කරන්න නේ, යහපත් තැනකට ගේන්න හේතු සාධක වෙන්නේ කියන කාරණාව. මම මුලින් මතක් කරන්න ඕන අපි මෑත කාලීන ඉතිහාසයට ගියාම දිනින්දු අපි ඊටාම ලස්සන දුමින්දු මේ සෑහෙන කාලයක් සිහියෙන් හිටියානේ. දැන් බලන්න 30 වසරක යුද්ධයක් තිබුණා. දැන් මේ 30 වසරක යුද්ධයේ කාලේ සමස්ත ජනතාවම සිහියෙන් හිටියා. පොඩි සැකයක් දැක්කොත් මේක ඒ පිළිබඳව අපි අදාළව දැනුවත් කරනවා. ඔය විශේෂයෙන්ම මායින් ගම්මානවල වාසය කරපු ජනතාවෙන් අහුවොත් ඔවුන් කියයි ඔවුන් කොච්චර අධීක්ෂණයෙන් හිටියද කියන එක. ඒක ඔවුන්ගේ ජීවිත බේරා ගැනීමට හේතුවක් වුණා. ඒත් එක්කම පහුගිය කාලේ දැක්ක එක ප්‍රහාර එල්ල වෙනකොට ඒ කාලවකවානුව තුලත් අපි සිහියෙන් කටයුතු කළා. දැන් එතකොට මේ දේවල් වලින් අපට පේනවා මේ සිහිය කියන එක ඉතිහාසයේ ඉඳලම යම්කිසි ආකාරයක අපගේ ජීවිතය වර්ධනය කරන්න හේතු වෙලා තියෙන එක පැත්තකින් නේ. ඒක ප්‍රධාන සාධකයක්. මම හිතනවා දුමින්දු අද වෙනදටත් වඩා සිහිය අවශ්‍යයි. මොකද හේතුව දැන් අර යුද්ධයක් පවතින කාලේ නම් සතුරා අපිට අඳුන ගන්න පුළුවන් සාධක තියෙනවනේ. දැන් මේ COVID-19 කියන සතුරව අපිට අඳුන ගන්න බෑ. අපිට පේන්න ඉස්සරහට එන්නේ නැහැ. ඒ නිසා අපි මීටරේ දුරින් ඉඳගෙන මේ හැමදාම අර බුදුහාමුදුරුවෝ දේශනා කළ අපේ හාමුදුරුවෝ පැහැදිලි කළා වගේ බුදුහාමුදුරුවෝ දේශනා කළ සතිය තමා ප්‍රායෝගිකව ක්‍රියාවට නංවන්නේ නේ. ඒ සිහිය තමා ක්‍රියාවට නංවන්නේ. හැබැයි බුදුහාමුදුරුවෝ දේශනා කරද්දී අවධාරණය කරනවා කාරණා දෙකක්. එකක් තමයි සිහියත් එක්කම ඉන්න ඕන එක තමයි ප්‍රඥාව.
සති සම්පජඤ්ඤා කියලා බුදුහාර දේශනා කළ එකයි. සිහියත් එක්ක ප්‍රඥාව ඉන්න ඕනේ. දැන් ඔය අපේ හාමුදුරුවෝ දේශනා කළා වගේ මේ දවස්වල නුවරඑළිය හරි කොහේ හරි ගිහලා විනෝද වෙන අයගේ සිහිය තියෙන්න පුළුවන්. හැබැයි මොකක් නැතුව කියලාද? අර ප්‍රඥාව කියන කාරණාව නැතුව කියලා. ඒ නිසා දුමින්ද අපි මේක පුරුදු පුහුණු කළ යුතු දෙයක්. දවසක් අපේ හාමුදුරන් වහන්සේ නම ගුරු හාමුදුරුවෝ බැහැ දකින්න පොඩි හාමුදුරු නමක් එනවා. පොඩි කිව්වට පොඩිත් නෑ. උන්වහන්සේ එනවා. උන්වහන්සේ වසර 10ක් විතර භාවනා කළා. භාවනා කළාම උන්වහන්සේට තේරුණා උන්වහන්සේට දැන් තියෙනවා හොඳ අධිගමයක්. උන්වහන්සේ දැන් කිසියම් තැනකටපත් වෙලා ඉන්නේ. රහත් හරි මොන හරි ඔය සමහර භාවනා කරන අයට ඒ වගේ දේවල් හිතෙනවා. හරි මම දැන් රහත් වෙලා ඉන්නේ. දැන් මම මේ සෝවාන් වෙන්න එක පියවරයි තියෙන්නේ. මම ලබන සතිය අඟහරුවාද සෝවාන් වෙනවා. නේ මේ වගේ හිතෙනවා. නේ ඒවා සත්‍ය නෙමෙයි. හරියට මම මේ කියන්නේ ඉන්නේ අර පොඩි හාමුදුර අර හාමුදුරන්ටත් හිතුණා මම දැන් ඉහළ තැනකට ඇවිල්ලා ඉන්නවා කියලා. ඒ නිසා උන්වහන්සේ ආව කවුරු ගාවටද ලොකු හාමුදුරුවෝ බැහැ දකින්න. බැහැ දකින්න ඇවිල්ලා කිව්වා මේ හාමුදුරුවනේ මම දැන් අධිගමයට ඒ කියන්නේ මම රහත් භාවයට හරි එහෙම නැත්නම් මාර්ගඵලයකටපත් වෙලා ඉන්නේ. ඒ නිසා මම දැන් නිවන් දකින්නයි යන්නේ. මම ඊටාම ඉහළ ඥානයක් සහිත කෙනෙකුට බවට පත් වුණා. මම වසර ගණනාවක් භාවනා කළා. වසර ගණනාවක් පෙරම් පිරුවා. ඒ නිසා එහි ප්‍රතිඵල හැටියට මම දැන් මේ தത്വයට පත් වෙලා ඉන්නවා කියලා තමන්ගේ ටිකක් අර මහේශාක්‍ය ගතිය ටික ලොකුකම කියලා අපි කියන්නේ ප්‍රකාශ කළා. ලොකු හාමුදුරුවෝ සාවධානව අහන් හිටියා. අහන් ඉඳලා එක ප්‍රශ්නයක් ඇහුවා. ඔබ වහන්සේ දැන් සෑහෙන දුරක් ගෙවාගෙන මෙහි ආවනේ. එමය හාමුදුරුවනේ. ඔබ වහන්සේ දාගෙන ආපු සපත්තු දෙක අර එනකොට ගැලෙව්වනේ. වම් අත පැත්තේද තිබ්බේ දකුණු අත පැත්තේද? දැන් හාමුදුරුවෝ කල්පනා කරනවා. අර අධිගම ලබාගත්ත කෙනෙක් නම් කල්පනා කරනවා වම් අත පැත්තේද දකුණු අත පැත්තේද? කල්පනාව නැහැ. හරි? ලොකු හාමුදුරුවෝ කිව්වා ඉස්සර වෙලාම ගිහිල්ලා සෙරප්පු දෙක මොන පැත්තේද තිබ්බේ කියලා හිතන්නකෝ. ඊට පස්සේ එන්න අධිගමයේ ලබාගත්ත කියලා. මේක මම හිතන්නේ දුමිදු ඊටම ලස්සන කතාවක්. මොකද හේතුව මේකෙන් පේනවා අපි සමහර වෙලාවට මහා දේවල් පිළිබඳ සිහිය තියාගෙන ඉන්නවා කියලා හිතුවට අපේ යටින් ජීවිතේ බොහෝ දේවල් මගහැරිලා. අපි මේ කුඩා දේවල් පිළිබඳව සිහිය තියාගන්නට ඕන. ඒ කියන්නේ අපේ හාමුදුරුවෝ පැහැදිලි කළෙත් ඒකයි. මේක යනකොට එනකොට නිදනකොට විශේෂයෙන්ම නිදනකොට දැන් අපේ බුදුසමයේ සඳහන් වෙන්නේ මැරෙද්දි සිහියෙන් මැරෙන්න එපා. සිහියෙන් කලුරිය කරනවා. සිහියෙන් කලුරිය කළාම තමයි දුමින්දු අපි නිදා පිබිදියාසේ දෙව්ලොව උපදිනවා කියලා බෞද්ධ සාහිත්‍යයේ සටහන් වෙන්නේ. ඒ නිසා අපිට පැහැදිලි අපිට ජීවත් වෙන්න සිහිය ඕන. නිවන් දකින්න සිහිය ඕන. දෙව්ලොව යන්නත් සිහිය ඕන. එහෙනම් ඒක කියමන අපි සිහියත් එක්ක තමයි කටයුතු කළ යුත්තේ. සිහියෙන් ජීවත් වීමෙන් කොයිතරම් ඵල ප්‍රයෝජන ප්‍රතිලාභ තියනවද? සිහියෙන් ජීවත් නොවුනොත් කොයිතරම් අලාභයන් අපේ ජීවිතේට සිද්ධ වෙන්න පුළුවන්ද? ඉතින් අපි ජීවත් වෙනවා නම් සිහියෙන් යුතුව ජීවත් වීම තමයි අත්‍යවශ්‍ය වෙන්නේ. අපි තව දුරටත් කතා කරමු. අපේ හාමුදුරන්ගෙන් අහන්න ඕනේ මේ විරාමයක් ලබා ගැනීමේ අනතුරුව හැමෝටම සිහිය පිහිටව ගන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රඥාවන්තයන්ට විතරද අමාදහර දහම් සභාව සමගින් අපි එකතු වෙනවා. අපි සිහියෙන් ජීවත් වීම පිළිබඳවයි කතා බහ කරමින් හිටියේ. සිහියෙන් ජීවත් වුණොත් තමයි ජීවිතේ දිනන්න පුළුවන් වෙන්නේ. ජීවිතේ ප්‍රායෝගිකව ගෙවද්දි සිහියෙන් ජීවත් වීම කොයි තරම් දුරට වැදගත්ද කියන කාරණාව පිළිබඳව අපි කතා කරා. අපේ හාමුදුරනේ මම වැඩි කාල වේලාවක් ගන්නෙ නෑ විස්තර කරන්න. මට නැගුණු ප්‍රශ්නයක් තමයි මේ ප්‍රඥාවන්තයන්ට විතරද පුළුවන් සිහියෙන් ජීවත් වෙන්න? දැන් එහෙමනම් සිහියෙන් ජීවත් වෙන්න අනිත් අයට කොහොමද ප්‍රායෝගිකව පුහුණු කරගන්න පුළුවන්? සිහියෙන් මම ජීවත් වෙනවා, මම ජීවත් වෙන්නේ සිහියෙන්, සිහිය වඩා ගන්නවා කියලා මම කොහොමද ප්‍රැක්ටිකලි මේක කරන්නේ කියන ප්‍රශ්නේ එනවා. කොහොමද අපේ හාමුදුරනේ එහෙම කරන්නේ? ඔව් මේකට දීර්ඝ උත්තරයක් දෙන්න ඕනේ. නමුත් මම බොහොම කෙටියෙන් උත්තරයක් දෙන්නම්. දැන් පුද්ගලයෙක් උපදිනකොට ඒ පුද්ගලයන්ගේ තියෙනවා උපතේදීම ඇතිවෙන ප්‍රඥාවක්. ඒකෙදි අපි ගත්තොත් එහෙම කෙනෙක්
ධර්මයේ වහාම වැටහෙන කෙනෙක් උග්ගටිතඤ්ඤු කියලා කියන්නේ. අනිත් එකන විපන්තිචන්නු මේ ඒ පුද්ගලයා කියලා කියන්නේ යම් කාලයක් ගෙවලා තමයි යාට ධර්මයේ තේරුම් ගන්න පුළුවන්. නීය පුද්ගලයාට ඊටත් වඩා කල් ගත වෙනවා. පදපරම කියන්නේ යාට හුදෙක් වචන පද විතරයි යාට අවබෝධයකට යන්නේ නැහැ. ඒ නිසා ප්‍රඥාව විවිධ අධීරයන් තියෙන එක. ඒ වගේම තමයි මේ උපදින පුද්ගලයන්ගෙත් සමහරු රාග චරිත, සමහරු ද්වේෂ චරිත, සමහරු මෝහ චරිත. එතකොට රාග චරිතයට රාගය නිසා හිත විසිරෙනවා. ද්වේෂ චරිතයගේ ද්වේෂය නිසා හිත විසිරෙනවා. මෝහ චරිතයගේ මෝහය නිසා හිත විසිරෙනවා. එතකොට රාගස්ස පහනාය අසුභම් භාවිතබ්බං කියලා කියන්නේ රාගය නැති කරන්න අසුභය වඩන්න ඕනේ. දෝසස්ස පහයන මෙත්තා භාවිතබ්බ ද්වේෂය දුරු කරන්න මොකද කරන්න ඕනේ? මෛත්‍රිය වඩන්න ඕනේ. ඒ වගේම තමයි මෝහය නැති කරන්න මොකද ආනාපානසති භාවිතබ්බ ආනාපානසති වඩන්න නැත්නම් පඤ්ඤා භාවිතබ්බ කියලා සමහර සූත්‍රවල තියෙනවා ප්‍රඥාව වඩන්න ඕනේ කියලා. එතකොට බලන්න සිහිය සහ ප්‍රඥාව කියන මේ කාරණාව එකිනෙකාට පුද්ගලයාගේ භින්න චරිතයි භින්න සිහියක් යනුව තියෙන භින්න ප්‍රඥාවක් තියෙනවා. ඊළඟට කෙනෙකු දැන් ගත්තොත් එහෙම ඕනෑම දෙයක් පිළිබඳව එක එක්කෙනාට තියෙන දැනුම වෙනස්. දැන් අජිත් රෝහණ මහත්තයාට තියෙන විශ්වවිද්‍යාලයේ මේ එතුමා මං හිතන්නේ අපරාධ විද්‍යාව වගේ පැති ඒ වගේම අනිත් පැත්තනේ කරලා තියෙන්නේ එතුමාගේ මොනවද නීතිය පැත්තනේ. දැන් ඒ දැනුම මට නැහැ. ඒ වගේම අපේ මහාචාර්යතුමාට තියෙන දැනුම වෙනම එකක්. සිංහල විෂය පිළිබඳව එතුමා මහාචාර්යවරයෙක් කතිකාචාර්යවරයෙක්. ඒතර ඒක වෙනස්. මම පාලි ගැන. එතකොට එක එක්කෙනාට තමන්ගේ දැනුම් ශේස්ත්‍ර වෙනස්. ඒ නිසා මේ දැනුමයි ප්‍රඥාවයි කියන එක පටලවා ගන්න හොඳ නැහැ. අපි ගොඩක් ප්‍රඥාවන්තයෝ කියලා කියන්නේ දැනුම්ලාභීන්ටයි. දැනුම තිබුණාට ඔහු ප්‍රඥාවන්තෙක් වෙන්නෙත් නැහැ. සමහර ප්‍රඥාවන්තයන්ට සමහර වෙලාවට අනිත් අයට තරම් දැනුම තියෙන්න ඕනෙත් නැහැ. පඤ්ඤා කියලා කියන්නේ යමක් පිළිබඳව විචක්ෂණව දකින්න පුළුවන් හැකියාව. එතකොට ඒකෙදි අපි හඳුනා ගන්නවා සංඥා විඤ්ඤා පඤ්ඤා කියලා තුනක්. සංඥා කියන්නේ දැන් පොඩි ළමයෙක්ට රත්තරන් කෑල්ලක් අහුනොත් මේ පොඩි ළමයාට ඒක ලස්සනයි එයා කටේ දා ගන්නවා. මේක සාමාන්‍ය ගැමියෙකුට මේ රත්තරන් කෑල්ල අහුනොත් එයා මේක සාක්කුවේ දා ගන්නවා වටිනවා කියලා දන්නවා. රංකරුවෙකුට මේක අහුනොත් මොකද වෙන්නේ? එයා මේකේ කැරට් ගානක් කියයිනේ. ඒ විදිහට සංඥා විඤ්ඤා පඤ්ඤා එක එක්කෙනාගේ ප්‍රඥාවත් වෙනස්. මම මේ කිව්වේ ප්‍රඥාව ඇදීර වෙනස්, උපතින් ලැබෙන තත්ත්වය වෙනස්. ඒ තත්ත්වයෙන් වෙනස්. හැබැයි බුදුදහම මේ සියලුම දෙනාට ගැලපෙන විදිහට ධර්මයේ පැහැදිලි කරලා තියෙන හරියට වෛද්‍යවරයෙක් ළඟට එන රෝගියෙකුට ඒ වෛද්‍යවරයා රෝගියාගේ අර වාපිත්සෙම් ස්වභාවයන් තේරුම් අරගෙන ඒ ඔහුට දෙනවා වගේ චර්යානුකූලව තමයි ධර්මයේ කර්මස්ථාන දීලා තියෙන්නේ. ඒ නිසා මේකෙන් නැගිටින්න බැරි කෙනෙක් නැහැ. ඒ කියන්නේ මේ ධර්මයෙන් උඩට එන්න බැරි කෙනෙක්, මතුවලා එන්න බැරි කෙනෙක්, උදව් ලබන්න බැරි කෙනෙක් නැහැ. කොටින්ම කියනවා නම් බුදුහාමුදුරුවෝ හම්බෙන්න ආපු ශ්‍රද්ධාව උපදවාගෙන අන්තිම මොහොතේ බුදුහාමුදුරුවෝ කෙරෙහි ප්‍රසාදය ඇති කරගත්තු කාටද? දේවදත්තට. දේවදත්ත හාමුදුරුවෝ කියන්නේ ගල් පෙරලපු කෙනා, සංඝ බේදය කරපු කෙනා, ආනන්තරේ පාප කරපු කෙනා. හැබැයි එයාටත් මතු පසේ බුදු වෙලා නිවන් දකින්න පුළුවන් අවස්ථාව හදාගත්තා. බුදුහාමුදුරුවෝ ළඟට ආපු අජාසත්තටත් ඒ අවස්ථාව සලසලා දුන්නා. මා පිතෘ ඝාතක අකුසලයේ කරපු අජාසත්තට. එයා අපායේ ඉන්නේ. හැබැයි උනාට එයින් ගොඩ එන්න ඒ ජීවිතේ සනසිල්ල ලබා ගන්න බුදුහාමුදුරුවෝ අවස්ථාවක් සලසලා දුන්නා. ඒවා අපිට පේන ඔය සාමාන්‍ය ඵල සූත්‍ර ආදී තැන්වල පැහැදිලි කරලා තියෙන හැටි. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ එක එක්කෙනාගේ ප්‍රඥා මට්ටම් වෙනස් වුණාට හැමෝටම නැගිටින්න පුළුවන්කම තියෙනවා. ඒක. අනිත් එක තමයි ඔබ අහපු ප්‍රශ්නේ ওই පැත්ත නෙමෙයි අනිත් පැත්තයි තියෙන්නේ. ඔබ ඇහුවේ ප්‍රඥාව තියෙන්න ඕනද සතිය වඩන්න කියලානේ. එහෙම නෙමෙයි. සතිය වඩන කෙනාටයි ප්‍රඥාව වැඩෙන්නේ. ඒ නිසා සතියෙන් පටන් ගන්න පුළුවන් කියන එකයි අපි තේරුම් ගන්න ඕනේ. සතියෙන් පටන් ගන්න පුළුවන්. ඒ නිසා සතිය වඩන කෙනාට ප්‍රඥාව වැඩෙනවා. ඒක පැහැදිලිව තියෙන්නේ මතකද? සීල සමාධි ප්‍රඥානේ. සීලෙන් යුක්ත කෙනාට සීලේ තියෙනකොට එතකොට පංච දුස්චරිතයන් නොකරන කෙනාට මොකද වෙති වෙන්නේ? හොඳ සමාධියක් සතියක් ගොඩනගෙනවා. ඒ සතිය තියෙන කෙනාට තමයි ප්‍රඥාව වැඩි වෙන්නේ. ඒ නිසා සීල පරිභාවිතා සමාධි, සමාධි පරිභාවිතා ප්‍රඥා. සීලෙන් සමාධිය වැඩෙනවා, සමාධියෙන් ප්‍රඥාව වැඩෙනවා. එහෙමනම් අපිට සතියෙන් වැඩි පටන් ගන්න පුළුවන් නේ දුවිදු මහත්තයා. ඒ නිසා සතිය ආරම්භක පියවරක් බවට පත් කර ගන්න පුළුවන්. හැබැයි සීලය තමයි මුල. සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤු. සීලේ තියෙන්න ඕනේ. සීලේ නැති කෙනාට සමාධියක් සතියක් වැඩෙන්නේ නැහැ නේ. 100න් ඉන්නේ කොහොමද සිල් කඩන කෙනා? ඒ නිසා ඒ සීලෙන් යුක්ත කෙනා සමාධියට සතියට එනවා. සතියේ ඉන්න කෙනා ඔන්න ප්‍රඥාව වඩනවා. එතකොට ඔබ අහපු ප්‍රශ්නේ පළවෙනි කොටස මම මේ සඳහන් කළේ සතියට මේ ප්‍රඥාවට සතිය අවශ්‍යද කියන එක. ප්‍රඥාව අවශ්‍යද සතිය වඩන්න කියන එකේදී
සතිය තමයි අවශ්‍ය ප්‍රඥාව වැඩි වීමට කියන එක පැහැදිලි. එතකොට සතිය කොතනින්ද පටන් ගන්න ඕනම කෙනෙකුට ඕනම තැනක සතියට පිහිටවන්න බුදුහාමුදුරුවෝ මනස මොනතරම් වෙනස් වෙලා තිබු අවස්ථාවකුණත් ඉඩහසර සලසගත්තා. වෙන මුකුත් ඕනේ නැහැ. බුදුහාමුදුරුවෝ පස්සේ කඩුවක් අරගෙන එළවනවා අඟුලිමාල. අඟුලිමාලට බුදුහාමුදුරුවෝ බණ කියන අඟුලිමාල මොන බණද කියලා බුදුහාමුදුරන්ට කොටනවාමයි. හැබැයි බුදුහාමුදුරුවෝ අඟුලිමාලට කිව්වේ මම නතර වෙලා ඔබත් නතර වෙන්න. එතකොට එයාට හිතනවා මේ යන බුදුහාමුදුරුවෝ නතර වෙන්න කියලා කිව්වා. අන්නේ අර වචනෙත් එක්ක ඒකාග්‍ර වෙනවනේ. ඒ වචනෙත් එක්ක ඒකාග්‍ර වෙනවා. ඒ නිසා ඔහුගේ සතිය බුදුහාමුදුරුවෝ පිහිටවන්නේ ඒ වචනෙත් එක්ක. ඒ වගේ යම් තැන්වලදී බුදුදහමේ අපිට පේනවා අදාළ කෙනා. දැන් පටාචාරාවට පස්සේ පටාචාර රෙදි නැතුව බුදුහාමුදුරුවෝ ළඟට එන්නේ. Tamanට වෙච්ච ඒකට කියන්නේ මිහික උමතු වෙන්න පුළුවන් කාරණා 8ක් පිළිබඳ කතා කරන එකක් තමයි බැසනුම් මත්තක. ව්‍යසනයක් වුණාට පස්සේ මනස වික්ෂිප්ත වෙනවා. හැබැයි යාට කිව්වේ මොකද්ද? සතින් උපට්ඨපෙහි සිහි එළබා ගන්න කිව්වා. ඒ විතරක් නෙමෙයි කිසాగෞතමීටත් ඒ වගේමයි සිහිය දරා ගන්න බැරුව ආවේ. එයාට බුදුරජාණන් වහන්සේ සිහිය ඇති කර ගැනීම සඳහා ප්‍රායෝගික වැඩසටහනක් දුර ගෙන්ගෙට ගිහිල්ලා අබ හොයන් එන්න නොමලගේකින්. අබ තිබුණාට නොමලගෙවල් නැහැ. ඒක තේරුම් ගන්නවා. එතකොට එක එක්කෙනාගේ සිහිය පිහිටවීම සඳහා අවශ්‍ය වෙන නියම ගුරු උපදේශ කර්මස්ථාන දායකයෝ තමයි නැත්තේ. නැත්තම් ප්‍රඥාව නෙමෙයි සිහිය උපදවන්න ඇත්තටම වෙලා තියෙන්නේ. සිහිය උපදවන්න අවශ්‍ය වෙන්නේ හොඳ කල්යාණ මිත්‍ර සේවනය. ඒක අපිට වෙනම කතා කරන්න පුළුවන්. සතියට සිහියට හේතු වෙන ධර්මතා ගැන ධර්ම කතා කරන්නේ කල්යාණ මිත්‍රතාව ඊට ප්‍රධාන හේතුවක් සීලය කල්යාණ මිත්‍රතාව ආදි වශයෙන් තව පැහැදිලි කරන කාරණා තියෙනවා. අපි බොහොම වැදගත් අපේ හැමදෙරනේ ඒ කියපු කාරණාවන් කල්යාණ මිත්‍ර සේවනය නැතිනම් Taman අකුසල් වඩන්න තමයි වැඩිපුරම යොමු වන්නේ. මේ කාලෙදී විශේෂයෙන්ම අපි ආශ්‍රය කරන්නත් ඕනේ කල්යාණ මිත්‍රයෝ. කල්යාණ මිත්‍ර සේවනය නැත්නම් අපි අකුසල් වලට තමයි වැඩිපුර හිත යොමු වන්නේ. ඊට පස්සේ මෙතුමාලාගේ ආයතන වල තමයි අන්තිමට ගිහිල්ලා නවතින්නේ. දැන් ඔබතුමා විශ්වාස කරනවාද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමනි ඔබතුමාලා මේ නීතියත් එක්ක කටයුතු කරද්දී පොලිස් දෙපාර්තමේන්තුවේ කටයුතු කරද්දී අපේ හාමුදුරුවෝ කිව්වාගේ අපරාධ කරන මිනිස්සු ඇත්තටම මනස විකෘති වෙලා දෙන්නේ. ඊට පස්සේ ඔවුන්ට දැනෙනවද අපි මේ කරේ වැරද්දක්. අපි මේ සිහියෙන් නැතුව තමයි මේ සිහිය නැතුව තමයි සිහිය විකෘති වෙලා තමයි මේ දේවල් කරේ කියලා දැනෙනවද මේ මිනිස්සුන්ට? ඔබතුමා කොහොමද මේ ප්‍රායෝගිකව මේ දේවල් දැකලා තියෙනවද එහෙම? ඔය අතරම හොඳ තැනකට අපේ ස්වාමීන් වහන්සේ ගෙනාවේ අර මේ හොඳ මිතුරන් ඇසුරු ඔබ තමයි කිව්වේ හොඳ මිතුරන් ඇසුරු කිරීම ඒ වගේම ඒක තමයි වැදගත් වෙන්නේ කියලා කිව්වා. දැන් අපරාධකරුවෝ දිහා අරගෙන යනකොටත් බලනකොටත් මේ බුදුදහමේ තියෙන බොහෝ කාරණා එක්ක අපරාධකරුවන්ගේ චර්යාව වෙනස් වෙච්ච විදිය හරියටම සැසඳෙනවා. දැන් මං හිතන්නේ වර්තමාන කාලය වෙනකොට මේ ඇසුරු කරන්න ඕනේ මිනිස්සු ගැන සලකන්න ඕනේ මිනිස්සු ගැන ලෝකේ අනිත් ආගම් වලටත් ඒ තියෙන ගෞරවය එහෙමම දෙමින් මේ අපේ බුදුදහමේ තියෙන සිංහාලෝවාද සූත්‍රය තරම් මම හිතන්නේ වෙන අවියක් ලෝකේ තියෙනවායි කියලා කොහොමද අපි මිනිස්සු ආශ්‍රය කරන්න ඕනේ කියන එක දකින්න. මීට අවුරුදු 2600කට ඉස්සෙල්ලා බුදුන් වහන්සේ දේශනා කරපු මේ සූත්‍රයේ තියෙනවා මේ යාළුවෝ ආශ්‍රය කරන්න ඕනේ විදිය ගැන. එක එක යාළුවෝ වර්ග. දැන් ඉන්නවා වචීපරම අපාය සහායක මේ වගේ යාළුවෝ ගැන සඳහන් කරලා තියෙනවා. දැන් ඔය ඔබ අහපු ප්‍රශ්නට උත්තරේ තමයි අපි අපරාධකරුවෝ අරගෙන ගිහිල්ලා බලනකොට මම නම කියන්න කැමති නෑ. අහවල් ගමේ අහවලා කියයි කළුතර අහවලා කියයි මම එක එක නම් වල තියෙනවා. ඉතින් මේ කොහෙද මා කඳුරේ අහවලා කියයි කොස්ගොඩ අහවලා කියයි කඩුවෙල අහවලා කියයි එක එක නම් පාවිච්චි කරනවා. හැබැයි ඔවුන්ගේ චරිතය දිහා බලනකොට පේන දේ තමයි ඔවුන්ගේ සිහිය මේ විකල් වෙන්න සිහිය අනිත් පැත්තට යන්න බලපාලා තියෙන්නේ තමුන් වටේට ආශ්‍රය කරන කට්ටිය. ඒ කියන්නේ මනස විකෘති වීම. දැන් ඒගොල්ලෝ අල්ලගෙන ගොඩක් වෙලාවට අපි ගත්තොත් එහෙම රිමාන්ඩ් එකේ ඉන්න කනුත් කරන්නේ දැන් අද වර්තමානයේ බැලුවොත් ෆෝන් එකක් අරගෙන ඒත් කප්පම් ගන්න උත්සාහ කරනවා. මිනිස්සුන්ට තර්ජනය කරනවා. ඊට පස්සේ හැබැයි සිර දඬුවම් නියම වෙලා අවුරුදු 5ක් 6ක් 10ක් විතර ඉන්න කාලයක් වෙනකොට ඒ පුද්ගලයින්ට තේරෙනවා මේ තමුන් කරපු දේවල් වල විපාකය. වැරදි මනසින් කරපුවා. වැරදි මිතුරෝ ආශ්‍රය කරපුවා. එහෙම ප්‍රශ්න කරපු සමහර වරදකාරින්ගෙන් අහපුවාම 99%ක්ම කියලා තියෙන්නේ.
99%ක්ම කියලා තියෙන්නේ යාළුවන්ගෙන් එහෙම නැත්නම් තමුන් හිටපු සමාජය තුලින් තමයි තමුන්ගේ මේ සිහිය නැති කරේ කියලා. දැන් ඇත්තටම අපි ගත්තොත් ආර්ය අෂ්ටාංගික මාර්ගය අරගෙන බැලුවත් අපිට පේන ප්‍රධාන කාරණේ තමයි ලෞකික වශයෙන්ුත් ලෝකෝත්තර වශයෙන්ුත් මේ හොඳ සිහිය නැත්නම් සම්මා සති කියන එක බුදුන් වහන්සේ දේශනා කරලා තිනවා. ඒක බොහෝ තැන්වල ඒක ඇප්ලයි කරලා තියෙනවා. නැත්නම් ඒක සමාජයට ඒ ආකාරයටම අනුගත කරගෙන කටයුතු කරලා තියෙනවා. ඉතින් දැන් මේ සතිය නැත්නම් සිහිය කියන කාරණේ සම්බන්ධව අරගෙන බැලුවොත් එහෙම නීතිය පැත්තෙන් බැලුවත් නීතිය හැදෙනකොට ඔබ බැලුවොත් එහෙම දැන් නීතියේ තියෙනවා එක්තරා ආප්තෝපදේශයක්. නීතිය නොදැනීම සමාවට කාරණයක් නොවේ කියලා. නීතිය නොදැනීම සමාවට කාරණයක් නොවේ. මේකට මේ ලතින් භාෂාවෙන් කියනවා ignoranta non lex executa කියලා. ඒ කියන්නේ මේ ලතින් ආප්තයක්. හැබැයි ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් කොහේ හරි තැනකට යනකොට ඒ ප්‍රදේශයේ තියෙන නීතිය දන්නේ නැහැ කිව්වට ඒක නීතිය සලකන්නේ නැහැ නොදැනීමක් කියලා. උදාහරණයකට ඔබ පාරේ යනකොට කිව්වොත් එහෙම මේ මම හෙල්මට් එකක් දාන්න ඕනේ බව දන්නේ නැහැ. මම මේ බයිසිකල් එකේ ගියේ එහෙම නීතියක් තියෙනවා කියලා. බෙල්ට් එකක් දාන්න ඕනේ කියලා සීට් එකේ ඉඳ ගන්නකොට දන්නේ නැහැ කියලා. ඒ කියන්නේ එහෙම ඔබට අසිහියෙන් ගියාට ඒක සලකන්නේ නැහැ නීතිය. එහෙම නීතිය සමානවට ඊරෑ දාපු නීතියක් අද ඉඳලා ක්‍රියාත්මක වෙනවා නම් කහ ගේන්න බෑයි කියලා. ඉතින් ඒක නීතිය තමයි. අද ඉඳලා කිව්වොත් එහෙම පොලිතීන් භාවිතා කරන්න බෑ කියලා ඒක තමයි නීතිය. අද ඉඳලා කිව්වොත් ප්‍රසිද්ධ ස්ථානවල සිගරට් බොන්න බෑ කියලා ඒක තමයි නීතිය. ඉතින් එහෙම නීතියක් එහෙම නීති සංකල්ප ලෝකෙ බිහි වෙලා තියෙනවා. හැබැයි මේ නීති සංකල්ප ඔක්කොම එක පැත්තකට ගත්තාම ආයිත් යන්නේ අර බුදුන් වහන්සේ කිව්ව මනස කියන කාරණේට. ඔය ඔබතුමා කියපු කාරණාවට මම එකතු කරන්නම්. දැන් එක කාලෙක දැන් වජ්ජිපුත්තක භික්ෂුන් වහන්සේලා බුදුහාමුදුරු පරාජිකාවක් පනවනනේ භික්ෂුන් වහන්සේලාට කාන්තාවන් සමග ලිංගිකව ඉන්න බෑ කියලා. හැබැයි උන්වහන්සේලා තම තමන්ගේ පළාත් තුළ සුපුරුදු පරිදි ලිංගික සේවනය කරමින් ඉන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේට ආරංචි වුණා බුදුහාමුදුරු අහනවා ස්වාමීනි අපි දන්නේ නැහැ කියන. බුදුහාමුදුරු දේශනා කරන සික්ඛා සාජීව සමාපන්න ඔබ වහන්සේලා ශාසනය ඇතුළේ වෙලා ඉන්නවා නම් නොදන්නවා කියලා එකක් නැහැ. නොදැනීම විනය නීතියෙන් Tamanට බැහැරවීමට කාරණාවක් එමත් නැත්නම් සමාව ලැබීමට කාරණාවක් නෙවෙයි කියලා. ඔව් ඒක තමයි මම ආදුනේ කියන්න හැදුවේ. දැන් මේ රාජ්‍ය සේවය තුල නීතිය තුල මේ ගැබ් වෙලා තියෙන බොහෝ කාරණා පන්සිල් පද පහට ඇරුණුකොට බුදුදහමේ ගැබ් වෙලා තියෙන වැදගත් මේ සූත්‍ර දේශනාවක් තියෙනවා. මේකට අතීත කතාව හැටියට මම දැකලා තියෙන එක අවස්ථාවකදී බුදුන් වහන්සේ 500ක් ශ්‍රාවකීන් වහන්සේලා සමග රජගහ නුවර ඉඳලා නාලන්දාවට යනකොට ඒ 500 පිටිපස්සෙන් යනවා එක ගුරුවරයෙකුයි මේ ගෝලයෙකුයි යනවා. ගුරුවරයා හරියට බුදුන් වහන්සේගේ ධර්මය විවේචනය කරමින් කතා කරනවා. ඒ වගේම ගෝලයා බොහොම හොඳට ධර්මය මේ අගය කරමින් කතා කරනවා. ඉතින් අවසාන වශයෙන් ගමනාන්තයට ගිය වෙලාවේ බුදුන් වහන්සේට මේ කතාව කිව්වහම මේ ගෝලයා බ්‍රහ්මජාල කියලා මේ ගෝලයා ආරම්භයා සූත්‍ර දේශනාවක් කරා බ්‍රහ්මජාල සූත්‍රය කියලා. දැන් මේ බ්‍රහ්මජාල සූත්‍රයේ තියෙනවා කාරණා 72ක් තියෙනවා කාරණා බුදුන් වහන්සේ දේශනා කරපු මිනිස්සුන්ගේ මේ ලෝකේ සිහියෙන් කල්පනාවෙන් වැඩ කරලා ජයග්‍රහණය කරන්න පුළුවන්. ඒ වගේම සිහියෙන් කල්පනාවෙන් වැඩ කරලා ළඟා කරගන්න පුළුවන් කාරණා 72ක්. දැන් ඔබ අර මගෙන් අහපු ප්‍රශ්නෙට උත්තරේ තමයි මේ බ්‍රහ්මජාල සූත්‍රය අපි ආදර්ශයට අරගෙන මේකේ තියෙන මේ කාරණා 72 ගැන අපිට මෙනෙහි කරලා කල්පනා කරන්න පුළුවන් නම් පන්සිල් පද පහයි මේ කාරණා 72යි ගත්තොත් අද ලෝකේ තියෙන ඕනෑම නීතියක ඕනෑම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක මේ කාරණා ගැබ්බෙලා තියෙනවා. නෙල්සන් මැන්ඩෙලා තමයි එදා මෙදා තුර ලෝකේ හොඳම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හදපු රාජ්‍ය නායකයා හැටියට සලකන්නේ හාමුදුරනේ. ඔහුගේ අවංකකම විශ්වාසය මිනිස්සුන්ගේ ඒ කියන්නේ මිනිස්සුන්ගේ සුබ සාධනය මේ හැම කාරණාවක්ම ගැබ් කරලා හදපු හොඳම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තමයි දකුණු අප්‍රිකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවත් එක්ක බ්‍රහ්මජාල සූත්‍රයේ තියෙන කාරණා 72 අරගෙන බැලුවොත් අපේ හාමුදුරනේ හැම එකක්ම එකකට එකක් සමපාත වෙනවා. එකකට එකක් සමපාත වෙනවා. ඉතින් ඒ නිසා මේ සතිය සිහිය එක්ක වැඩ කරන කාරණා මීට අවුරුදු 2600කට ඉස්සෙල්ලා බුදුන් වහන්සේ කියලා දීපු ඒවා අදට නීතියටත් හොරාට සහාය වන අපරාධ සහායකයටත්
හැම කෙනාටම වැදගත් වෙනවා සිහිය තියාගත්තොත් නරක මිතුරු අසුරු කරන්නේ නැතුව හිටියොත් හැම කෙනෙකුටම පුළුවන් අර යහපත් තත්ත්වයටපත් වෙන්න යස ඉසුරු වඩා ගන්න. අපිට බොහොම වැදගත් ඒ කාරණාවන්. ඒ වගේම තමයි දැන් අපි කතා කරේ යාළු මිත්‍රයන් පිළිබඳව කතා කරා. දැන් අපිට ඊළඟට යොමු වන්න තියෙන්නේ දැන් මේ කාලේ වැඩිපුරම වෙන්නේ අපේ හාමුදුරනේ ඒ වගේම අපේ සේනාරත්න කාර්යවසම් මහත්මයාගෙන් තමයි මම අහන්න කැමතියි. දික්කසාද නඩු එන්න වැඩි වෙනවා. වර්තමාන සමාජය තුළ එකට ජීවත් වෙන්න නොහැකිව බොහෝ දෙනා වෙන් වෙලා යනවා. සමහර අය කියනවා living together කියන එක හොඳයි කියලා. මොකද කලින් ඇසුරු කරලා දැනගන්න පුළුවන් කියලා. සමහර අයට ප්‍රශ්න තියෙනවා මේ වෙන් වෙන්නේ සමහර අය රැකියාව විතරමයි. එහෙම කියලා කියනවා. දැන් පෞල් ජීවිතයට නිවැරදි දැක්මක් ඇතුව ජීවත් වීම එහෙම නැත්නම් සිහි කල්පනාවෙන් ජීවත් වීම කොයිතරම් දුරට වැදගත් වෙනවද? කොහොමද ඒක කරන්න පුළුවන්? ඒක පිරිමි පාර්ශවයේ විතරද කරන්න ඕනේ? කාන්තාවනුත් ඒක පුරුදු කරන්න ඕනේද? කොහොමද මේක කරන්නේ? මෙහෙමයි මම හිතන්නේ අපි මෙච්චරලා සාකච්ඡා කරපු දේවල් වලින් පැහැදිලි වුණේ ඇත්තරම මේ සිහිය කියන කාරණාව අපේ නිර්වාණගාමී ජීවිතයට වගේම භෞතික ජීවිතයටත් අත්‍යවශ්‍ය දෙයක්. ඒකනේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ 7 වෙනි කාරණාව හැටියට මේක දක්වන්නේ. ඒත් එක්කම තුමින්දු පංච බල කියලා එක කාරණාවක් තියෙනවා. කියන්නේ බල පහක්. ඒ බල පහෙන් එකක් තමයි සිහිය. අපේ බෞද්ධ දේශනාවේ සඳහන් වෙනවා කාන්තාවක් ගාව තියෙන්න ඕන කාරණා පහක්. ඒ කාරණා පහෙන් එකක් සිහිය. ඒ කාරණා පහ නැතිනම් ඇය අපායෝත්පත්තියටපත් වෙනවා කියලා. ඒ කාරණා පහ තියෙනවා නම් දිව්‍ය ලෝකයේ උත්පත්තියටපත් වෙනවා කියලා. ඒතර මම අනිත් කාරණා 4 ගැන කතා කරන්න ඉන්නේ නැහැ. මොකද හේතුව අපි කතා කරන්නේ සිහිය ගැන නිසා. දැන් ඒ නිසා මම දකින ආකාරයෙන් මේ සිහිය කියන කාරණාව විවාහ ජීවිතයේදී දෙපාර්ශවයටම අත්‍යවශ්‍යයි. එක කණ්ඩායමක් කියන්නේ කාන්තාව විතරයි සිහියෙන් ඉන්න ඕන, පිරිමියා සිහියෙන් ඉන්න ඕනේ. ඒ නිසා පිරිමියාට පුළුවන් පිරිමියා මේ 12න් පස්සේ කියන කාරණා ගණන් ගන්න ඕනේ, 6න් පස්සේ කියන කාරණා ගණන් ගන්න ඕනේ. මේ එයාලා කරන්නා වූ අසිහියෙන් කරන්නා වූ දේවල් දැකලා කාන්තාව විනෝද වෙන්න ඕනේ, ඒක බලාගෙන ඉන්න ඕනේ, ඉවසන්න ඕනේ. නෑ ඒක වැරදි වැඩක්. ඒක නෙවෙයි නියම කාරණාව. හරි. අපි දෙගොල්ලම ජීවිතයේ යහපත් කරගන්න නම් සිහියෙන් කටයුතු කරන්න. මට මතක් වෙනවා දැන් සමහර වෙලාවට අපි කොච්චර උගත් උනත් අපේ හාමුදුරුවෝ දේශනා කළා වගේ සිහිය නැතුව යන්න පුළුවන්. දැන් මම අහලා තිනවා අයින්ස්ටයින් දවසක් දුම්රියේ යනකොට එයාගේ දුම්රිය පත නැහැ. ඒ කියන්නේ වාර ප්‍රවේශ පත්‍රේ නැහැ. පස්සේ දුම්රිය පරීක්ෂා කරන අදාළ ටිකට් පරීක්ෂා කරපුවාම මෙයා කියන මේ නෑනේ. මම ගත්තා නෑ. එතකොට අර දුම්රිය ටිකට් පරීක්ෂා කරන්න එන කෙනා කියනවා අයින්ස්ටයින් ඔබතුමා අපි දන්නවනේ ඔබතුමා ඕක සලකන්න එපා නේ ඔබතුමා මේ ගණන් ගන්න ඔබතුමා ඉන්න ඊත් යහන්නේ එයා ආයෙ පාරක් හොයනවා මගේ මේ නැති වෙච්ච පත්‍රේ කෝ ඊට පස්සේ ආයෙ පාරක් ටිකට් පරීක්ෂා කරන කෙනා ගන්න ඔබතුමා කලබල වෙන්න ඕන ගන්න ඔබතුමා අපි කරදරයක් මොනවත් කරන්නේ ඔබතුමා ලෝකෙ පිළිගත්ත ගණිතඥයෙක් අපි කරදරයක් කරන්න ඔබතුමා ඉන්න නෑ මේක නෙමේ ප්‍රශ්නේ බහින තැන මතක නෑනේ අර ටිකට් එකේ තමයි තියෙන්නේ බහින තැන. එන බහින තැන මතක නැහැ. ඔබ හිතන්න මේ පුදුමාකාර ප්‍රඥාවන්තයෙක් ලෝකේ 4 පැත්තක් පෙවුණා කියලා කියනවනේ. හැබැයි ඒ වුණාට සිහිය ටිකක් මදි. නේද? ඒ කියන්නේ ඒ සිහිය පිහිටවා ගැනීම සහ සිහිය රඳවා ගැනීම කියන කාරණාව එක්තරාකට අපේ හාමුදුරුවෝ දේශනා කළා වගේම සමහර ප්‍රඥාව තිබ්බටම බෑ. කියන්නේ විශේෂයෙන්ම උගත්කම. ප්‍රඥාවේ උගත්කම තිබ්බටම බෑ. ඊට වෙනස්. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන අපේ ජීවිතය තුළත් එක්තරා ආකාරයකට මේ විවාහ ජීවිතයේදී මේක සිද්ධ වෙනවා. අපි දෙගොල්ලම සැමියා දැන් අපිට පේනවා ගෙවල් වල දුමින්දු සමහර ප්‍රශ්න නිර්මාණය වෙන්නේ සරල දේවල් එක්කනේ. නේ තාම පොඩි දේවල් නේ. සමහර වෙලාවට ඇඳගෙන යන්න ඇඳුම හොයන්න යනවා පැය දෙකක් විතර. මොකද ඒකේ අදාළ දැන තියලා නැහැ. නේ ඒක තමයි ප්‍රශ්නේ. සමහර වෙලාවට අර ඉදිනදා දේවල් අපි සිහිය පිරුවා කරන්නේ නැහැ. නේ කමිසේ නැහැ. එහෙම නැත්නම් සෙරෙප්පුව නැහැ. හැමතිස්සෙම සැමියා කෑ ගන්න කොහොම මේවා. ඉතින් මම කියන්නේ සැමියාත් ඒවා සිහියෙන් යුක්තව කරන්න ඕන. ඒත් එක්කම අපි ඉතින් ලොකෝට කිව්වට ඔය ගෙවල් වල නෝනා මහත්තුරු පුදුමාකාර විදිහට සිහියෙන් යුක්තව කටයුතු කරනවා කියලා ඉතින් ටිකක් ගැඹුරින් බලපුවම එහෙමත් නැහැ.
හරිද? සමහර දේවල් අපිට පේනවා පිරිමි ඊට වඩා සිහියෙන් කටයුතු කරන බවක්. සමහර දේවල් ගොඩ ගැහිලා එකට ඒ කියන්නේ සෙරෙප්පු දෙක හරි තැන නැහැ. මේ තමන් කරන දේවල් හරි තැන නැහැ. වලන් ටික එක තැනක නැහැ. දැන් මම කියන්නේ මෙන්න මේ කුඩා දේවල් පවා අපි සිහියෙන් යුක්තව කටයුතු කරනවා නම් මට ගොඩක් ඉස්සරහට කතා කරන්න පුළුවන් මේ ගැන කටයුතු කරනවා නම් අන්න ඒ යහපත්ව අන්‍යෝන්‍ය අවබෝධයෙන් කටයුතු කරන තැන ඊටාම සුන්දර ජීවන රටාවක් ගොඩනගෙනවා. ඒකට තමයි සිහිය අවශ්‍ය. සිහිය නිවන් දකින්නත් අවශ්‍යයි. හැබැයි භෞතික ජීවිතය වර්ණවත් කර ගැනීම සඳහා සිහිය අවශ්‍යයි. බොහොම වැදගත්. අපි කතා කරන්නේ සිහියෙන් ජීවත් වීම පිළිබඳවයි. සිහියෙන් ජීවත් වනවා නම් Tamanට තිබෙන ලාභ ප්‍රයෝජන කොයිතරම් තියෙනවද? Tamanගේ ජීවිතය යහපත් කරන්න සාර්ථක කරගන්න සිහියෙන් ජීවත් වීම කොයිතරම් වටිනවද කියන කාරණාව පිළිබඳව අපි කතා කරනවා. ඒ වගේම තමයි අපි ඉදිරියේදී කතා කරන මේ සිහිය පුරුදු පුහුණු කරන්න පුළුවන් කොහොමද? අවසානයේදී Tamanගේ ජීවිතයේ සැඳෑ කාලයේදී සමහරු කල්පනා කරනවා ඇති දැන් අපි තරුණ වයසේදී සිහිය වැඩෙුවේ නැහැ. සිහිය වැඩුවේ නැති නිසා දැන් අපිට අවසානයේදී පුළුවන්ද සිහිය වඩන්න? ඉතින් මේ ප්‍රශ්න වලටත් පිළිතුරු සපයලා දෙන්න සූදානම් වෙනවා අපි විරාමෙන් අනතුරුව. ඒ නිසා අපි ආරාධනා කරනවා අමාදහර දහම් සභාවත් එක්ක රැඳී සිටින්න අපි ලබා ගන්නවා විරාමයක්. කළුතර බෝ සමිඳුන් අභියස සිට නැවතත් අමාදහර දහම් සභාව සමගින් අපි එකතු වෙනවා. අපි කතා කරමින් සිටියේ සිහියෙන් ජීවත් වීම පිළිබඳව. සිහියෙන් ජීවත් වීමෙන් Tamanට ලැබෙන ලාභ ප්‍රයෝජන වාසි මොනවද කියන එක පිළිබඳව අපි පැහැදිලිව හඳුනාගත්තා. එසේනම් මෙතෙන් සිටවත් අවබෝධ කරගන්නට අවශ්‍යයි සිහියෙන් ජීවත් වෙන්න ඕනි කියන එක. සිහියෙන් ජීවත් වෙන්න ඕනි කොහොමද කියන කාරණාව පිළිබඳව තමයි මේ අපි කතා කරගෙන යන්නේ. අපේ හාමුදුරනේ මම අර විරාමයට යන්න ඉස්සෙල්ලා මම මතක් කරා වයසක අය ජීවිතයේ සැඳෑ සමය ගෙවන අය සමහර විට දැන් හිතනවා ඇති අපිට තරුණ කාලේ සිහිය පවත්වාගෙන යන්න බැරි වුණා. සිහිය පුරුදු පුහුණු කරේ නැහැ. එතකොට ඒ අයට දැන් කාලය ගෙවිලා ඉවරද? දැන් සිහිය වඩන්න බැරිද? අවසානයේ මරණ මංචකයට ගිහිල්ලා අවසන් චුතිසිත කියන තැනට එනකොට සිහියෙන් මැරෙන්න පුළුවන්ද බැරිද? ඒ කොහොමද මේක වඩන්න ඕනේ කියන එක ඔබ වහන්සේ පැහැදිලි කරොත්. ඔව් බුදුරජාණන් වහන්සේ ඔකට උත්තරේ දීලා තියෙනවනේ. බුදුහාරෝ දේශනා කරනවා යෝච පුබ්බේ පමජ්ජිත්වා පච්චාසෝ නප්පමජ්ජති සෝයිමං ලෝකම් පභාසේති අබ්භා මුත්තෝ චන්දිමා කියලා. යෝච පුබ්බේ පමජ්ජිත්වා යම් කෙනෙක් මුල් කාලේ ජීවිතේ ප්‍රමාදව ජීවත් වෙලා ප්‍රමාද කියන එකට මම කියවනේ අසිහිය කියලා. අප්‍රමාද කියලා කියන සිහිය කියලා මම මුල්ම හඳුනා දීමේදී කියවනේ. පච්චාසෝ නප්පමජ්ජති පසුව ඔහු සිහියෙන් කටයුතු කරනවා නම් සෝයිමං ලෝකම් පභාසේති ඔහු මේ ලෝකය ප්‍රභාස්වර බවට පත් කරන අබ්භාමුත්තෝ චන්දිමා වලාවෙන් මිදුණු හඳක් වගේ කියලා. ඒ නිසා අප්‍රමාදී බව සිහිය කෙනෙකුට ජීවිතේ මුල බැයි නම් මැද බැයි නම් අගදී ඇති කරගන්න පුළුවන්. ඒ නිසා බුදුහාඳුර පැහැදිලිවම දේශනා කරනවා යම්කිසි කෙනෙක් අත්තානංචේ පියංජඤ්ඤා තමන්ට ආදරේ නම් රක්ඛේයනං සුරක්ඛිතං තමාව හොඳට රැක ගන්න තින්න මඤ්ඤ තරං යාමං ජීවිතේ මුල කාලෙදි කරගන්න මුල කාලෙදි බැරුණා නම් අඩු ගන්න මැද කාලෙවත් පටන් ගන්න මැද කාලේ බැරුණා නම් අග කාලෙවත් පටන් ගන්න එයාට එයාගේ ජීවිතේ මේ ධර්ම මාර්ගය අරගෙන යන්න සාර්ථක කරගන්න පුළුවන්. ඒතකොට පැහැදිලි ලෙසම අපි තේරුම් ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව කෙනෙකුට ඕන තැනකින් පටන් ගන්න පුළුවන් කියලා. ඕන තැනකින් පටන් ගන්න පුළුවන් විතර නෙමෙයි ඕනම මට්ටම කෙනෙකුට පටන් ගන්නත් පුළුවන් කියලා අපි කිව්වා. මම කිව්වේ දේවදත්ත හාමුදුරන් කතාව, මංගලිමාල හාමුදුරන් කතාව. ඕනම තැනකින් පටන් ගන්නත් පුළුවන් ඕනම මට්ටම කෙනෙකුට පටන් ගන්නත් පුළුවන් කියන එක ධර්මයේ කතා කරන දෙයක්. ඒ නිසා මේ ධහම ගොඩක් අය වටහා ගන්නව වැරදි. හිතනවා මේක මේ සෑහෙන කාලයක් මුළුල්ලේ ක්‍රමානුකූලව අරගෙන ආපු කෙනෙකුට විතරයි මේක නිකන් අර කන්දකට උඩට නගලා මේ ඉහළම තැනට යනවා වගේ එකක් තමයි කියලා හිතාගෙන ඉන්නවා. මෙහිම එතනගේ වැරද්දකුත් නැහැ. මොකද අඩු ගන්න එතකොට පහළට වැටෙන්න තියෙන සම්භාවිතාව අඩුනේ. එතකොට යා යන්න කැමති වෙනවනේ ඉස්සරහට. එහෙම නෙමෙයි. ජීවිතේ ගොඩක් වරද්දාගත්තු අයට ධර්මයේ හරි තැනට ඒ කියන්නේ හරි විදිහේ මේක හරියට මේ පාස්වර්ඩ් එකක් වගේ තමයි. හරි පාස්වර්ඩ් එක වැටුනොත් මේක ඕපන් වෙනවා ෆයිල් එක. ඒ පාස්වර්ඩ් එක හැබැයි කෝකද කියලා හිතා ගන්න බෑ. ඒ පාස්වර්ඩ් එක දන්නේ
බුදුරජාණන් වහන්සේට තියෙන ආසය අනුසය ඥානය කියලා එක. ආසය අනුසය ඥානය කියලා පුද්ගලයන්ගේ ප්‍රඥාව තේරුම් ගන්න පුළුවන් හැකියාව. ආශ්‍රව මට්ටම තේරුම් ගන්න පුළුවන් හැකියාව. එවන ඉන්ද්‍රිය පරෝ පරියත්ත ඥානය තියෙනවා. ඉන්ද්‍රිය පරෝ පරියත්ත ඥානය කියන්නේ අන්‍යයාගේ ඉන්ද්‍රිය ධර්ම. දැන් අර සර් කියේ බල ධර්ම කියලා. ඒ කියන්නේ සද්දා විරිය සති සමාධි ප්‍රඥා කියන්නේ බල ධර්ම. ඒ වගේම සද්දා විරිය සති සමාධි ප්‍රඥා කියන්නේ ඉන්ද්‍රිය ධර්ම. ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම කියලා අපේ ඔය සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වල සඳහන් කරන්නේ. එතකොට ඒ ඉන්ද්‍රිය පරෝ පරියත්ත ඥානෙ තියෙන කෙනාට පුළුවන් අනිත් එක්කෙනාගේ මොන මට්ටමකද කෙලස් තියෙන්නේ කියලා තේරුම් අරගන්න ඒ අයව උඩට ගන්න අවශ්‍ය කරන නිශ්චිත තැන දෙන්න. ඉතින් ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේගේ කාලෙදී උන්වහන්සේට හමු වෙන ලක්ෂ ගණන් රහත් වුණා සෝවාන් වුණා මාර්ගඵල ලැබුවා කියලා කියන්නේ. උන්වහන්සේට ඒ පුද්ගලයන්ගේ ගොඩක් දේවල් වුණේ. දැන් ඉරියාපතතෝ කිච්චා භෝජනා දස්සනාදිතෝ කම්මප්පවත්තිතාචේ චර්යායු භාවේ. දැන් පොලිසියට ආවට පස්සේ බුදුමාලට මිනිස්සු හැසිරෙන හැටියෙන් කියන්න පුළුවන් මේ මිනිහා හොරෙද්ද වරුව වැරද්ද කරලාද කියලා. එයා කන හැටියෙන් කියන්න පුළුවන්, බලන හැටියෙන් කියන්න පුළුවන්, වචන වලින් කියන්න පුළුවන්. ඉරියාපතතෝ ඉරියව් වලින් කියන්න පුළුවන් මෙයා මොන වගේ චරිත ලක්ෂණ තියෙන කෙනෙක්ද කියලා. ඇවිදිනකොට කකුලෙන් පස් අවුස්සගෙන ඇවිදිනවා නම් ඒ ද්වේෂ චරිතය. ඇවිදිනකොට එක අඩියක් තියෙන විදිහට නෙමෙයි අනිත් අඩිය එකට එකක් වෙනස් නම් එයා මෝහ චරිතය. ඇවිදිනකොට බොහොම හැඩට වැඩට ලතාවට කලාවට ඇවිදිනවා නම් රාග චරිතය. රාග දෝෂ මෝහ චරිත බලන්න පුළුවන් ඉරියාපතතෝ ඉරියව් වලින්. කිච්චා කියන්නේ වැඩ කරන හැටි. භෝජනා කියන්නේ කන හැටි. සමහරු අරහෙන් මෙහෙන් කනවා අවුස්සලා කනවා විසි වෙනවා කටේ හැමතැනම ගා ගන්නවා. ඒතර ඒ මෝහ චරිත. ද්වේෂ චරිතය එහෙම නෙමෙයි හරි වේගෙන් කාගෙන යනවා. ඒ වගේම රාග චරිතය බලන්න හරි ලස්සනට හැඩට වැඩට නිකන් තොල ලෙව කාලා ගන්නනේ. ඒක රාග චරිතය. ඒක රාග දෝෂ මෝහ චරිත බලන්න පුළුවන්කම තියෙනවා. ඒකට බලද්දී බුදුවරු එහෙමත් නැත්නම් ඒ වගේ කර්මස්ථාන දායක උසස් පුද්ගලයෝ අඳුරගත්තන් පස්සේ එයාට ගැළපෙන නිශ්චිත ඒකට කියන්නේ චර්යානුකූල කර්මස්ථාන දෙනවා. එතකොට එයාට ඉහළට එන්න ලේසි. එහෙම නැත්නම් කොහොමද අපි එන්නේ? දැන් අපිට ඉන්න ප්‍රශ්නේ ඊතරනේ. දැන් අපි අද කොහොමද මේ සතිය වඩා ගන්න කටයුතු කරන්නේ? අන්න ඒකට තමයි අවශ්‍ය වෙන්නේ කල්යාණ මිත්‍රයෙක්ගේ ආශ්‍රය. වැරදි කෙනෙක්ගේ ආශ්‍රය නෙමෙයි. දැන් සමහර කෙනෙක් කියන්න පුළුවන් සමහර වෙලාවට ඔබ සිහියෙන් යුක්තව අහවල් නරක වැඩේ කරුවත් සිහියෙන් යුක්තව කරොත් කමක් නැහැ කියලා. දැන් ඔය බෝම්බ පිටේ බැඳගත්තු සහරාල්ලා මොනතරම් සිහියෙන් ඉඳද්ද අපේ නියෝජ්‍ය පොලිස්පතිතුමා ඒ එනකන් අහුවෙන්නේ නැතුව එන්න ඕනේ. අදාළ තැනට යනකන් සිහියෙන් යන්න ඕනේ. ඒ සියලු දේවල් අනිත් එක ටයිම් එකකුත් තියාගෙන තිබ්බනේ. ඒ වෙලාවට පුපුරව ගන්න ඕනේ. මහා සිහියකින් හිටිය හැබැයි ඒකට කියන්නේ මිච්ඡා සති. සම්මා සති නෙමෙයි මිච්ඡා සති. ඒ වගේම අපිට මතකයි ඔය අපේ රටේ අර මේ LTT ත්‍රස්තවාදය ක්‍රියාත්මක කාලේ ඔවුන් ඒ වෙනුවෙන් එකඟ වෙච්ච සිතකින් යුක්තව ඒ වෙනුවෙන් යොමු වෙලා සමහර අය Tamanට තවත් කෙනෙක් මරන්න යන්න ඕන නම් ගැබිනි මාවක් බවට පත් වෙන්න Taman ගර්භිණී භාවයට පත් වෙලා රැකගෙන එයා හමුදාපතිතුමාට ගහන්න ආපු වෙලාව එහෙමනේ ආවේ. ඒ විදිහට කෙනෙක්ට එන්න පුළුවන්. ඒතකොට එයාට සිහියක් තියෙනවා. හැබැයි ඒවා මිච්ඡා සති. එහෙම නෙමෙයි. සම්මා සතියේදී තියෙන නිවැරදි අරමුණු ඔස්සේ Tamanගේ හිතේ ඒකාග්‍රතාව වඩා ගන්න ඕනේ. සිහිය වඩා ගන්න ඕනේ. එහෙම කෙනාට තමයි Tamanට දියුණු වෙන්න පුළුවන්කම තියෙන. ඒ නිසා දුමිදුගේ ප්‍රශ්නේ තියෙන්නේ කෙනෙක්ට වයසට ගිහිල්ලා තියෙද්දි පටන් ගන්න බැයිද? වයසට ගිය වෙලාව බොහොම හොඳයි තමන්ගේ ජීවිතයේ අත්දැකීම් තියෙන කාලයක්නේ. කොහොමදත් ඔය වේලිච්ච පොල් වලනේ තෙල් එහෙමත් හොඳට තියෙනවා කියන්නේ. නේද? ඔය ලපටි පොල් වල තෙල් නැහැ. වේලිච්ච පොල් වල තමයි තියෙන්නේ. වේලිච්ච පොල් කියලා කියන්නේ හරියට අත්දැකීම් ලබාපු මිනිස්සු වගේ. මිනිස්සුන්ට අත්දැකීම් තියෙනවා. ඒතර අත්දැකීම් එක තමන්ගේ ජීවිතේ ගොඩක් දේවල් විචක්ෂණශීලීව දකින්න පුළුවන්කම තියෙනවා. බැරි වෙන්නේ මොකක් නිසාද? බැරි වෙන්නේ අපි දන්නවනේ සාමාන්‍යයෙන් ඔය බලන්න පුංචි ළමයින්ට තියෙන පොඩි කාලේ සෙමනේ. තරුණ කාලේ තියෙන වැඩි හරියක් මේ පිට. වයසට යනකොට තියෙන්නේ වාතය. ඒ වගේම තමයි පොඩි ළමයින්ට පොඩි කාලේ වැඩි හරියක් තියෙන මෝහය. තරුණ අයට තියෙන ද්වේෂය. වයසට යන තියෙන මෝහය. මෝහය කියන්නේ විසිරුණු සිත. ඒ නිසා සිත ඒකාග්‍ර වෙන්න වඩා විසිරෙන්න වැඩි. අර ලෝභ දෝෂ මෝහ වගේම තමයි වාපිත් සෙම්. උදේටත් සෙමනේ. දවල්ට පිටනේ. රැට වාතයනේ. ඒට රැට වම්බටු කන්න එපා කියන්නේ. වාතයට වම්බටු කියලානේ. ඒ නිසා ඒ වගේ මේ භෞතික දේවල් වලයි මේ මානසික දේවල් වල ලොකු ඒකාබද්ධතාවක් තියෙනවා. ඒතකොට වයසට යනකොට හිත විසිරෙන්න තියෙන ඉඩකඩ වැඩි. හිත විසිරෙන්න තියෙන ඉඩකඩ වැඩි. එතකොට විසිරෙන්න තියෙන ඉඩකඩ වැඩි අය නේද හරියටම හොඳට සමාධිගත කරලා තියන්න ඕන. ඒක බුදුහාමුදුරෝ දේශනා කරන්නේ යෝචේ උප්පතිතං කෝදං රතං භන්තං වාරේ. හයි ස්පීඩ් යනකොටලු වාහනයක හොඳටම කන්ට්‍රෝල් එක තියාගන්න ඕන. හිමින් යන්නේ වගේ නම් මොනවද කන්ට්‍රෝල්? ඒවා කරත් වලට මොකටද නිදාගෙන ගියත් කරත් යනවා.
හැබැයි එවනම හයි ස්පීඩ් යන වාහනයක තමයි කන්ට්‍රෝල් එක තියාගන්න ඕනේ. ඒ වගේ බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ තමන් රස්පික් ගාහෝ කරත්ත නිකම්ම අල්ලගෙන ලණු අල්ලගෙන ඉන්න එක නෙමෙයි, සුක්කානම අල්ලගෙන ඉන්න එක නෙමෙයි වැඩේ. තමන් හරි ඉලක්කයකට යන එක තමයි නියම රතාචාර්යාගේ ලක්ෂණය. ඒ වගේ තමන් ආධ්‍යාත්මිකව හොඳ තැම්පත් ගමනක්, සංසුන් ගමනක්, එහෙමත් නැත්නම් අපි කතා කරන සතියෙන් යනවයි කියන එක තමයි නියම මනුෂ්‍යයාගේ ලක්ෂණේ. නැත්තම් ඉපදිච්ච හැම කෙනෙක්ම කාලා බීලා ජීවත් වෙන්න පුළුවන්. හැබැයි සති සම්පජඤ්ඤයෙන් යුක්තව ජීවත් වෙන්න පුළුවන් හැමෝටම හැකියාවක් නැහැ. ඒක ඇති කරගන්න නම් Tamanට හොඳ වීරියක්, ධෛර්යයක් තියෙන්න ඕනේ. ඒකට තමයි කිව්ව උත්හානවත උත්සාහයෙන්, සතිමතව සිහියෙන්, සුචිකම්ම හොඳ පිරිසිදු ජීවිතයක් ඇතිව නිසම්මකාරිනෝ සොයා බලා කටයුතු කරනවා නම් එයාට තමන්ගේ ජීවිතේ මෙලවත් පරලොවත් සුවපත් කරගන්න පුළුවන් කියන එකයි දහමේ පෙන්වා දෙන්නේ. ඒකට බාලද තරුණද මහලුද කියලා වෙනසක් නැහැ. සොයා බලා ජීවත් වීම, සොයා බලා කටයුතු කිරීම කොයි තරම් වැදගත්ද අපේ හාමුදුරුවෝ කිව්වා වගේ සමහර අය බ්‍රේන් වොෂ් කරන්න පුළුවන්. සමහර ආගම් තියෙනවා, සමහර කොට්ටාශ ඉන්නවා, ජීවත් වෙනවා. මේගොල්ලෝ කරන්නේ බ්‍රේන් වොෂ් කරනවා. අපි දැකලා තියෙනවා ඒ වගේ ප්‍රතිඵල විවිධ රටවල විවිධ පුද්ගලයෝ විවිධ ජාතීන් අත්විඳලා තියෙනවා. නමුත් බුදුදහම තුල තියෙන්නේ තර්ක කරලා, අහලා විමර්ශනය කරලා කළුතර බෝධ සමිඳුන් අභියස සිට නැවතත් අමාදහර දහම් සභාව සමගින් එකතු වෙනවා. අපේ ගෞරවනීය ස්වාමින්ද්‍රයන් වහන්සේට බොහොමත්ම පිං අද දවසේදී වැඩම කරලා අපිට බොහොම වටිනා කියන කරුණු කාරණා පිළිබඳව මේ සිහියෙන් ජීවත් වීමේ වටිනාකම පිළිබඳව ධර්මයානුකූලව කියලා දුන්නට උන්වහන්සේ දහවල් දානය සඳහා මේ ස්ථානයෙන් නික්ම ගියා. උන්වහන්සේට බොහොමත්ම පිං අද දවසේදී උන්වහන්සේගේ වටිනා කාලය කැප කරමින් වටිනා ධර්ම දානයක් ලෙස ලබා දෙන්නට කටයුතු කළාට අජිත් රෝහණ මහත්මයාත් සේනාරත්න කාර්යවසම් මහත්මයාත් මාත් එක්ක ඉතුරු වෙලා ඉන්නවා. තව විනාඩි 20කට මම මේ අජිත් රෝහණ මහත්මයාගෙන් පටන් ගන්නම්. දැන් අර අපි ඉස්සෙල්ලා කතා කරේ විවිධ මූලධර්මවාදීන් ඉන්නවා. ඒක බෞද්ධ ආගමෙත් එහෙම ඉන්නවා. විවිධ ආගම් වලත් ඉන්නවා. දැන් මේ බ්‍රේන් වොෂ් කරන කොට සාමාන්‍යයෙන් එහෙම කට්ටිය පොලිසියටත් අහු වෙනවනේ. අපරාධ කරපු කට්ටිය මෑත කාලීනව අපි දැකලා තියෙනවනේ. මේගොල්ලොන්ට යථාර්ථය අවබෝධ වෙනවද ඊට පස්සේ? ඊට පස්සේ ඒගොල්ලෝගේ හැසිරීම කොයි වගේද සාමාන්‍යයෙන් ඔබතුමා දැකලා තියෙන්නේ? ඔබ ඇහුවේ ඊටාම හොඳ කාලෝචිත ප්‍රශ්නයක් ගැන. දැන් ඇත්තටම මේකටත් මේ බුදුදහම ආශ්‍රයෙන්ම පිළියම් හොයන්න ඕනේ. ඒ වගේම අපේ රටේ ඉන්න හැමදෙනාම බෞද්ධය වුණත් අබෞද්ධය වුණත් කතෝලික හින්දු ඉස්ලාම් මොන ආගමකට අයිති වුණත් ඒගොල්ලෝ ශ්‍රී ලාංකිකයෝ. අපි හැමෝම ශ්‍රී ලාංකිකයෝ. ඒතර අපි ජාතියක් හැටියට අපේ රට අද අපි ජීවත් වෙන්නේ හරියට දේදුන්නක් වගේ. දේදුන්නක තියෙනවානේ පාට හතක්. ඒ වගේම අපි ඉන්නවා සිංහල, දෙමළ, මුස්ලිම්, හින්දු, කතෝලික, ඉස්ලාම්, බෞද්ධ හතක් ඉන්නවා. ඉතින් අපි අවුරුදු ගානක් තිස්සේ එකට ජීවත් වුණා. ප්‍රශ්න ඇති වුණා. නමුත් නැවත ප්‍රශ්න වැඩි වුණා. අපි ජීවත් වෙනවා. හැබැයි මේ ජාතීන්ගෙන් මේ අපි ලංකාවේ ජීවත් වෙන 70%ක් විතර ඉන්න සිංහල ජනතාව, 20%කට 23ක් විතර ඉන්න දෙමළ ජනතාව, 9ක් 10ක් ඉන්න මුස්ලිම් ජනතාව මේ බහුතරය නෙමෙයි මේවා කරේ. මේ වෑන් 1000කට එකක් විතර ඊටාම 14ක් 100%ක්වත් නෙමෙයි මේ තත්ත්වයටපත් වුණා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි අවුරුදු 30ක කාලයක් ඇති වුණේ යුද්ධයක්. අපිට අපේ සොල්දාදුව මිය ගිය, අපේ ලක්ෂ ගාණක් සිවිල් වැසියන් අවතැන් වෙච්ච, සිවිල් වැසියන් මිය ගිය, ඒ වගේම හැමතැනම සොහොන්කොත් නිර්මාණය වෙච්ච බෙදුම්වාදී යුද්ධයක් ප්‍රභාකරන් කියන මිනිමරුවා ක්‍රූර ත්‍රස්තවාදී ඇති කරා. එතකොට ඒ ඇති කරනකොට ඔහුත් කරපු එක දෙයක් තමයි මේ දෙමළ තරුණයින්ගේ සිහිය විකල් කරපු එක. අර අපේ ස්වාමීන් වහන්සේ, ගෞරවනීය ස්වාමීන් වහන්සේ කිව්ව විදිහට ඒක සම්මා සති නෙමෙයි, මිච්ඡා සතියක් ඇති කිරීම, වැරදි විදිහට වුණ ක්‍රියා කිරීම. දැන් ඊට පස්සේ අපි බැලුවොත් ඒ බෙදුම්වාදය භාෂාව මත එහෙම නැත්නම් ප්‍රදේශීය මත පදනම් වෙච්ච වාර්ගික අරගරයක් නිර්මාණය කරපු ප්‍රභාකරන් වගේ ක්‍රූර
අපරාධකරුවන් ඇති කරපු දේම ඊට පස්සේ සහරාන් කියන පුද්ගලයා ඒ වගේම තව පුද්ගලයෝ කීප දෙනෙක් ඇති කරලා 2019 අවුරුද්දේ අප්‍රේල් මාසේ 21 වෙනිදා පාස්කු ප්‍රහාරය එල්ල කරා. අපේ සහෝදර ජනතාව මිය ගියා. තුවාල වුණා 500කට ආසන්න සංඛ්‍යාවක් 200 ගාණක් මිය ගියා. ඉතින් මේ හැම දෙයකටමත් පදනම් කරගත්තේ මේ ම්ලේච්ඡ පාපතරය මේ මිනිසුන්ගේ සිහිය විකල් කරන එක. එහෙම නැත්නම් අවසිහියකට ලක් කරන එක. දැන් ඔබ ඇහුවා බ්‍රේන් වොෂ් කරනවා කියලා. මේ දැන් මේකට පාවිච්චි කරනවා ඉංග්‍රීසි භාෂාවේ වචනයක් රැඩිකලයිසේෂන් කියලා. නැත්නම් රැඩිකල් කරණය කියලා. යම් කිසි දෙයක් තියෙනවායි කියලා පෙන්නලා ඒ වගේ තැනකට මානසික වශයෙන් ආගමට ආගමික පැත්තට හරවලා ඒ ආගමේ තියෙන ආගමේ නැති වෙනත් පුද්ගලයෝ කිව්ව කාරණා ඔස්සේ යම් දෙයක් පෙන්නලා ඒ තත්ත්වයට මනස විකෘති කරන එක තමයි මේ රැඩිකල් කරණය කියන්නේ. ඉතින් එකක් තමයි මේ තත්ත්වයට පත්වෙච්ච අය යම් ආකාරයකට දැන් අපි මේ සම්බන්ධව එක පැත්තකින් මේ විවිධ පාඨමාලා ඒ වගේම අපේ පොලිස් නිලධාරීවරුත් යවලා තියෙනවා ත්‍රිවිධ හමුදාවේ මේ අය ඒ නැවත ඩීරැඩිකලයිස් කරන්න. එහෙම නැත්නම් රැඩිකල් කාරණයෙන් අනිත් පැත්තට ගේන්න කටයුතු වෙනවා. අපේ රටේ විතරක් නෙමෙයි ලෝකේ මේ රැඩිකල් කාරණේ කියන එක මේ වෙනකොට සිරියාව ඒ වගේම ලෙබනනය යේමනය මේ වගේ රටවල් අපිට වඩා වැඩි. අපේ රටෙත් මේ සිද්ධියත් එක්ක. ඉතින් ඒක නිසා හැම වෙලාවෙම කියන්න තියෙන එකම දේ තමයි මේ අපේ රටේ හැම කෙනෙක්ම දෙමව්පියෝ තමුන්ගේ දරුවෝ ගැන ඒ වගේම බිරිඳ ස්වාමි පුරුෂයා ගැන ස්වාමි පුරුෂයා බිරිඳ ගැන මේ හැම කෙනෙක්ම අවධානයෙන් ඉන්න ඕනේ. මොකද අපේ රට බෙදන්න අපේ රට ભેද බින්න කරන්න විජාතිකයින් ඒව නැත්නම් විවිධාකාරයේ නොපෙනෙන බලවේග උත්සාහ කරන අවස්ථාවක්. මොකද අපේ රට තරම් සුන්දර රටක් අපේ තරම් ආර්ථික වශයෙන් වැදගත් වෙන රටක් මේ ආසියානු කලාපේ නෑ කියලා තමයි කියන්නේ. ඒක නිසා හැම පැත්තකින්ම උත්සාහ කරනවා. ඒ වගේ වෙලාවකදී අපි හොඳ සිහියෙන් කටයුතු කරන්න ඕනේ. බුදුදහමේ තියෙන යථාර්ථවාදී ලක්ෂණත් අපි අරගෙන හොඳ මනසකින් හොඳ සිහියකින් කටයුතු කරන්න ඕනේ. ඒ තත්ත්වයට පත්වීම වළක්වන්න. ඒ වගේම විශේෂයෙන්ම දෙමව්පියෝ දරුවෝ ගැන හිතන්න ඕනේ. අනෙක් පැත්ත තමයි අද ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා මේ මත්ද්‍රව්‍ය පිළිබඳ ප්‍රශ්නේ. කුඩු. දැන් මෙහිදීත් දෙමව්පියෝ දරුවෝ ගැන හොඳ සිහියකින් කටයුතු කරන්න ඕනේ. අපි දන්නේ විභාගෙට කියලායි කම්පියුටර් ක්ලාස් එකට කියලායි ලැප්ටොප් එකක් ගන්න කියලා ටැබ් එක ගන්න කියලා සල්ලි ළඟන ගියාට බාල ටැබ් එකක් අරගෙන බාල කම්පියුටරයක් අරගෙන ඉතුරු ටික කුඩු ගහන තත්ත්වයට නරක යාළුවෝ නිසා එහෙම නැත්නම් මත්ද්‍රව්‍ය මත් පෙති වලට ඇබ්බැහි වෙන තත්ත්වයට දරුවෝපත් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ ගැන කල්පනාවෙන් ඉන්න ඕනේ කටයුතු කරන්න ඕනේ. ඒක විශේෂයෙන්ම මේ අවස්ථාවේදී සඳහන් කරන්න ඕනේ අද පොය දවසේ. ඊළඟ කාරණේ තමයි අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ මේ සිහියත් එක්කම වැදගත් වෙන කාරණයක් තමයි හොඳ මනස. ඒ වගේම නරක මනස. මේ මම පොලිස් නිලධාරියෙක් හැටියට මේ අවුරුදු 30කට ආසන්න කාලය තුල මගේ රාජකාරී ජීවිතයේ දැක්ක දේවල් තමයි මිනිස්සු හොඳ මනසින් හොඳ සිහියෙන් කටයුතු කරපු මිනිස්සු හොඳ මිතුරෝ ආශ්‍රය කරපු මිනිස්සු වැරදි මාර්ගයට යොමු වෙච්ච නැති මිනිස්සු තමුන්ගේ ජීවිතේ ලෞකික වශයෙන් ඉහළම සැපත ළඟා කර ගැනීමත් ඒ වගේම වැරදි විදියට හැසිරිච්ච මිනිස්සු ජීවිතේ එල්ලුම්ගහට හිරගෙදෙට නියමෙච්ච අවස්ථාවක්. දැන් බුදුන් වහන්සේ කියලා තියෙනවා ධම්මපදේ අවස්ථාවකදී මේ මනෝ පුබ්බංගමා ධම්මා කියලා. මනෝ ශ්‍රේෂ්ඨා මනෝමය මනසාවේ පසන්නේන හොඳ හිතින් යමක් කරොත් එහෙම ඒක හරියට හෙවණැල්ල වගේ තමුන් පිටිපස්සේ වෙනවා. වැරදි හිතින් තමුන්ගේ යමක් කරොත් එහෙම මේක හරියට ගුණා පිටිපස්සෙන් එන කරත්තරෝදයක් වගේ කැරකි එනවයි කියලා. ඉතින් මේ කාරණේ ගැන බලනකොට මම එකම දේ කියන්න තියෙන්නේ නැවතත් වැරදි කරන්න එපා කියන එක. මම වැරදි කරපු මිනිස්සු අපි දැක්කොත් ලෝක ඉතිහාසයේ මේ ගුණා පිටිපස්සෙන් කරත්තරෝදි වගේ තමුන් කරපු දේවල් එනවා කියන එක ඔබ නිකන් බලන්න. ප්‍රභාකරන්ට මොකද වුනේ? බල්ලෙක් වගේ අර අවසාන වශයෙන් පුදු මාතලම් පැත්තේ එහෙම නැත්නම් ඒ අවසාන සටන සිද්ධ වෙච්ච දිහා මැරලා යන්න. ලෝකේ මිනිස්සු මරන්න හදපු හිට්ලර්ට මොකද වුනේ? අන්තිමට බින්ගයක් ඇතුලේ වෙඩි තියාගෙන මැරලා ගියේ. මුසෝලිනි වෙඩි තියලා මිනිස්සු ගහන්න පටන් ගත්තා මලමිනියටත් එක්ක ගෑවුවා. එතකොට බින් ලාඩන්ට මොකද වුනේ? මේ ලෝකේ වැරදි කරපු හැම මිනිහෙක්ටම වැරදි හිතකින් හොඳ සිහියක් නැතුව කටයුතු කරපු හැම මිනිහෙක්ම තමුගේ ජීවිතේ අවසාන වශයෙන් සිද්ධ වුණේ මෙලව වශයෙන් මේ කරපු දේවල් පරිසම් දුන්නා. අපේ රටේ අපරාධකාරයෝ අරගෙන බැලුවොත් එහෙම අහවලා කියයි X කියා Y කියලා ගමේ නමත් එක්ක තියෙන නම් තියෙනවනේ. ඒ හැම කෙනෙක්ම
පාරේ වෙඩි තියලා මැරුණේ, එහෙම නැත්නම් කපලා මැරුණේ, එහෙම නැත්නම් තව තුවක්කුවකින් මැරුණේ, එහෙමත් නැත්නම් ගෙලසිර කරලා මැරුණේ, මේ වගේ අවස්ථාවලට මුහුණ දුන්නා. ඉතින් ඒ නිසා හොඳ සිහියෙන් කටයුතු කරන්න, ඒ වගේම හොඳ මනසකින් කටයුතු කරන්න, ඒ වගේම රට ගැන, මාතෘ භූමිය ගැන හැම වෙලෙම හිතලා කටයුතු කරන්න, දරුවෝ මොනවද කරන්නේ කියලා හිතලා කටයුතු කරන්න. එහෙම කරොත් මම හිතන්නේ අපිට බුදුදහමේ තියෙන මේ සාර ධර්මات එකට සිංහල බෞද්ධ වගේම අනිකුත් ජාතීන්ට අනිකුත් ආගම් වලට අපි හැමෝටම හැමදාටම අපේ මාතෘ භූමියේ හොඳින් ජීවත් වෙන්න පුළුවන් සිහියෙන් වැඩ කිරීම තමයි අවශ්‍ය වෙන්නේ. ඔබතුමා බොහොම වැදගත් කාරණාවක් ඔය තමයි මේ දෙමව්පියෝ දරුවන් පිළිබඳව අවධානය යොමු කරන්න ඕනේ. මේ අන්තවාදී අදහස් දාන්නෙත් සමහර වෙලාවට දෙමව්පියන්ගේ ග්‍රහණයෙන් මිදිච්ච දරුවන්ට. ඒ වගේම තමයි පහුගිය කාලවකවානුවේදී මේ ඉන්දියාවේ සිදුවුණ සුප්‍රසිද්ධ නළුවෙකුගේ දරුවෙක් යම් කිසි කාරණාවක් සඳහා හිරගත වුණා. ඉතින් මේ දෙමව්පියෝ වැඩි සැලකිල්ලක් නොදැක්වීම තුලින් කොයිතරම් දේවල් නම් වෙනවද? දෙමව්පියෝ සිහියෙන් නොසිටීම තුලින් කොයිතරම් නම් දේවල් විඳවන්නට සල්ලි කොයිතරම් තිබුණත් ඒ දේවල් निराකරණය කරගන්න බැරි වෙලා තියෙනවා. අවසාන වශයෙන් සේනාරත්න කාර්යවස මහත්මයාගේ පැත්තට මම යොමුවන්නට සූදානම්. ඔබතුමාට අවසාන පණිවිඩයේ විදිහට අද දවසේදී අපි මේ කතා කරන මාතෘකාව තුළ කියන්නට තිබෙන්නේ කුමක්ද? සිහියෙන් කටයුතු කිරීම ජීවිතේ ගොඩ දාන්න තියෙන එකම මාර්ගයද කොහොමද? දුමිතු මම දකින විදිහට ඇත්තටම මිනිස්යාගේ ජීවිතයේ ඔහුගේ පැවැත්ම පැවැත්මේ සාර්ථකත්වය රඳා පවතින්නේ සිහිය මත. දැන් අපි උදාහරණයක් ගත්තොත් එහෙම සමහර වෙලාවට අපි අසිහිය නිසා හොඳයි කියලා හිතාගෙන කරන දේවල් වලින් අපිට ලැබෙන්නේ නරක ප්‍රතිඵලයක්. අර එක භික්ෂූන් වහන්සේ නමක් වඩිනවා ගෙදරට. වඩිනකොට ඒ ගෙදර ගෘහණිය මිදුල අතු ගන්නවා. හාමුදුරුවෝ ළඟට එනකම්ම මේ කාන්තාව දැක්කේ නැහැ. ඒ නිසා සිහිය කොච්චර නැති වුණාද, ශ්‍රද්ධාව කොච්චර වැඩි වුණාද කියනවා නම් අර හාමුදුරුවන්ගේ ඇඟට ඉදල හේතු කරලා දන ගහලා වැන්දා. නේ? හාමුදුරුවෝ තමයි මතක් කළේ උපාසකම්ම මේ ඉදල කොහාටද හේතු කරලා තියෙන්නේ. ඒ කියන්නේ සමහර වෙලාවට අපි හොඳ වැඩ කරනවා නම් අසිහියෙන් ඒක වැඩක් නැහැ. නේ? හොඳ වැඩේ කරන්න ඕනත් සිහියෙන්. ඒක නිසා තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ දුමින්දු අපි අර දානවලදී කියනවා මුලත් පැහැදෙන්න ඕන, මැදත් පැහැදෙන්න ඕන, අගත් පැහැදෙන්න ඕන. ඒ කියන්නේ මුලත් හොඳ සිහියෙන් ඉන්න ඕන, මැදත් හොඳ සිහියෙන් ඉන්න, අගත් හොඳ සිහියෙන් ඉන්න. මේ සිහිය නොමැති තැන කුසල් කළ සිද්ධ වෙන්නේ අකුසලයක්. සමහර වැරදි දෙයක්. ඒත් එක්කම මම දකින තව දෙයක් තමයි අපි දැනගෙන ඉන්න ඕන අපේ වපසරිය මොකක්ද කියන කාරණාව. ඔව්. ඒ වපසරිය තුල සිහිය පිහිටවා ගන්න ඕනේ. ඒ කියන්නේ අපි කරන ක්‍රියාව, අපි කරන දේ, අපි ගෙදර නම් ඉන්නේ ඔෆිස් එක ගැන කල්පනා කරලා වැඩක් නැහැ. නේද? අපි ඔෆිස් එකේ නම් ඉන්නේ ගෙදර ගැන කල්පනා කරලා වැඩක් නැහැ. පන්සලට ආවේ අද සිල් ගන්න නම් අපි ගෙදර ගැන මේ මිනිබිරි ගැන මුණුබුරා ගැන මාලේ හංගපු තැන ගැන කතා කරලා වැඩක් නැහැ. ඒතර ඒ අපේ සිහිය අපි ඒ පවතින ක්‍රියාදාමයේ තුල රඳව ගන්න ඕන. පවතින ක්‍රියාදාමයේ තුල සිහිය රඳවා නොගත්තොත් පරාජයටපත් වෙනවා. උදාහරණයක් ගමු. එක්තරා කැටකිරිල්ලයක් හිටියා. කැටකිරිල්ලයක් කියලා කියන්නේ දුමිදු මේ ඔය කුඹුරේ හාපුවාම අර මඩ පෙරලෙනනේ පස් කැට ඒවා යට ජීවත් වෙන පුංචි සතෙක්. මෙයාගෙන් එළියට ආවා. මේ ගොඩෙන් එළියට ආවා. එතකොටම රාජාලියෙක් ඇවිල්ලා මේ කිරිල්ලිව දැහැගෙන ගියා. දැහැගෙන යනකොට මේ කැටකිරිල්ලි කියනවා මම මගේ භූමියෙන් මගේ ගෝචර බිමෙන් එළියට ආපු නිසා තමයි මට සිහිය මදි වුණා මම සීමාව උල්ලංඝනය කළා කියලා. ඒ නිසා තමයි මට අද ජීවිතේ පරිත්‍යාග කරන්න වෙන්නේ කියලා කිව්වා. කියනකොට රාජාලියට මේක ඇහුණා. රාජාලිය ඇහුවා මොකද්ද ඔබේ ගෝචර බිම? මගේ ගෝචර බිම අර කුඹුරේ කැට ටික. රාජාලිය කිව්වා හරි. මට ඔබව කොතනත් අල්ලන්න පුළුවන් කියලා රාජාරියා මේ කිරිල්ලිව අතෑරියා. කිරිල්ලි පොඩි කැටයක් අස්සට ගිහලා හැංගුණා. හරිද? පොඩි කැටයක් අස්සට ගිහලා දැන් කිරිල්ල ආරක්ෂා කරනවා ප්‍රශ්නයක් නැහැ. දවසක් කිරිල්ල ආව උඩට. එනකොට රාජාලියා දැක්කා. රාජාලියා කල්පනා කළා අද මං ඔබව දැහ ගන්න ඕන. හැබැයි කිරිල්ල එයාගේ සීමාවේ හිටියේ. එයා සීමාව ඉක්මවා ගියේ නැහැ. එයා දැන් මේ රාජාලියා වේගෙන් පහත් වෙනකොට කිරිල්ල ලොකු කැටයක් අස්සේ ගිහලා හැංගුණා. රාජාලියා ආව වේගේ රඳවාගත නොහැකිව අර පස් කැටේ හැප්පිලා එහෙම පස් කණ්ඩේ හැප්පිලා මිය යනවා. ඔබ හිතන්ද
දුමුදු මේක හරිය ලස්සන කතාවක්. මොකක්ද? අපි ඇඟෙන් පුංචි වෙන්න පුළුවන්. අපි ශරීරයෙන් කුඩා වෙන්න පුළුවන්. අපි ශක්තියෙන් අඩු වෙන්න පුළුවන්. හැබැයි සිහිය තියෙනවා නම් ඒ සියලු දේවල් බලවත් භාවයට පත් කරනවා. මේ කැටකිරිල්ලට පුළුවන්කම ලැබුණේ රාජාලියව පරාජය කරන්න ඇඟේ හයියෙන් නෙමෙයි. සිහියෙන් යුක්තව කටයුතු කළ නිසා. දැන් අපි දන්නවා සමහර ආයතන මම දන්නවා මම දන්න කෙනෙක් ඇත්තටම මේ මම පතලේ නම කියන්නේ මේ මිනිරන් පතලක ප්‍රධාන නිලධාරියා. යා හරිම ආදරෙයි පතලට. මම අඳුරන කෙනෙක්. එතුමා කොච්චර ආදරේද කියනවනම් දවසක් ඒ පතලේ ලිෆ්ට් එක ඒකට පතල් භාෂාවෙන් කියන්නේ විංචිය කියලා. ඒක කැඩුනහම ඒක හදන්න යා කලබලයට ඇහුණා මේක අප්සෙට් කළා. මෙයා හිටියේ මේ බාත් รู එක ඇතුලේ. මේක මේ නරක සද්දයක් කරනවා කියලා එයාට ඇහුණා. එයා වහාම ආව එතෙන්ට. හැබැයි ඇඳුන් නැතුව. ඔබ හිතන්න ඔහුගේ සිහිය තිබුණේ අර වැඩේ ගැන. ඒ නිසා සමහර දේවල් අපේ මග ඇරලා යනවා. සමහර වෙලාවට අපිට හිතෙනවා නේද අපිට අවශ්‍යම දේවල් අපෙන් මග ඇරෙනවා. අපි සමහර දේවල් වලට අනවශ්‍ය විදිහට බැඳුනාම ඒකත් නරකයි. ඒකත් එච්චර හොඳ කාරණාවක් නෙමෙයි. ඔහු වරක් ඔය මම කියන කෙනා වරක් කොළඹ ආවා රැස්වීමකට ඒ අදාළ මණ්ඩලේ ඔහු ආවේ බිරිඳත් එක්ක බිරිඳ shopping ගියා. මෙයා වැඩේ ඉවර කරලා මෙයා ගෙදර ගියා. ගෙදර ගිහිල්ලා තමයි බලන්නේ බිරිඳ කෝ කියලා. ඔබ හිතන්නකෝ එහෙම මිනිස්සුන්ට අත්‍යවශ්‍යම දේවල් මග ඇරෙන්න පුළුවන් මොකක් හින්දාද? සිහිය හරියට පිහිටුවා නොගැනීම නිසා. ඒ නිසා මම දකින ආකාරයට දුමිඳු ජීවිතේ ජයග්‍රහණය කරන්න කායික ශක්තියට වඩා අපිට ඕන කරන්නේ මෙන්න මේ ඒ කරන ක්‍රියාව තුළ සිහිය පිහිටවගෙන. ඔබ හිතන්න සමහරවිට අපි දුම්රියේ යනකොට මේ මිනිස්සු පොත් බලනවා. වටේ පිටේ සිද්ධන කිසි දෙයක් දන්නේ නැහනේ. ඒකටම යමු වෙලා ඉන්නවනේ. මෙන්න මේ සිහිය වැදගත්. හැබැයි ඒ සිහිය උනත් අපි කලමනාකාරීත්වයට පරිවර්තනය කරගන්න ඕන. අපි මොකේටද සිහිය යොමු කරන්න ඕන? අපි කොතනද මේක පිහිටවා ගන්න ඕන? අපි කොයි තැනද තියාගන්න ඕනද? පාඩම් කරන දරුවෙක් මේ දවස්වල පාඩම් පිළිබඳව තමයි සිහියෙන් ඉන්න ඕන. නේ විවාහක කෙනෙක් තමගේ නෝනා බිරිඳ ගෘහ ජීවිත ගැන සිහියෙන් ඉන්න ඕන. දැන් අපි හිතමු රැකියාවට ගියාම රැකියාව කරන ක්‍රියාදාම පිළිබඳව සිහියෙන් ඉන්න ඕන. පන්සලට ආවම බණ භාවනා කරන ඒ ක්‍රියාදාම පිළිබඳව සිහියෙන් ඉන්න ඕන. එහෙම නොවුනම මේක තමන් ඉන්න තැන තමන් කරන තැන ඒ ක්‍රියාවේ නොවුනහම අපි සම්පූර්ණම ජීවිතයෙන් පරාජයට පරිවර්තන නිසා බුදුහාමුදුරුවෝ දේශනා කළේ එළඹ සිටි සිහිය. ඔබ හොඳට බලන්න ජාතක කතා මට 100ක් විතර දක්වන්න පුළුවන්. ජාතක කතා දේශනා කරන්න බලපාලා තියෙන ප්‍රධාන හේතුවක් තමයි භික්ෂූන් වහන්සේ නමක් අනවශ්‍ය කාරණා පිළිබඳ පරණ දේවල් පිළිබඳ මෙනෙහි කිරීම. එක්ක පරණ කාන්තාවක්, පරණ බිරිඳක්, පරණ පෙම්වතියක් ඒ හේතු කොටගෙන දේශනා කරනවා. ඇයි එයා ඒ භූමියෙන් අයින් වුණාට මේ භූමියේ සිහිය පිහිටවාගෙන නැහැ. අපි භූමිය වෙනස් කරනකොට ඒ භූමියට අනුරූපීව සිහිය හදාගන්න දක්ෂ වෙන්න ඕන. එහෙම නොවුනොත් ඔබත් පරාදයි, අපිත් පරාදයි, මෙතුමත් පරාදයි. මොකද හේතුව මූලික කාරණාව තමයි අපි සිහිය පිහිටුවාගත යුත්තේ කරන ක්‍රියාව තුළ. බුදුහාමුදුරුවෝ සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කළෙත් ඔන්න ඔය කාරණාවමයි. ඒත් එක්කම උන්වහන්සේ මෙතුමා මුලින්ම මතක් කළා. හරි මෙතුමා මුලින්ම මතක් කළා අපිට පැහැදිලි විශේෂ කාරණාව. ඒ තමයි අර ගාතාවක් කිව්වා මේ උට්ඨානවතෝ සතිමතෝ සුචිකම්මස්ස නිසම්මකාරිනෝ සංයතස්ස ධම්මජීවිනෝ අප්පමත්තස්ස යසෝබි වඩ්ඩති. ඔතන හරි වැදගත් කාරණාවක් කියනවා. මොකද කාරණාව? ඔය කියන්නේ භෞතික දේවල්. ඔය ආධ්‍යාත්මික දේවල් නෙමෙයි කියන්නේ. උට්ඨානවතෝ සතිමතෝ දෙවෙනි කාරණාව සතිමත් බව සිහිය. මොකද මේ කියන්නේ? යම් කිසි කෙනෙකුට ජනප්‍රිය වෙන්න ඕන නම් යම් කිසි කෙනෙකුට කීර්තියට පත් වෙන්න ඕන නම් ඔහු ගාව කාරණා 6ක් තියෙන්න ඕන. උට්ඨානවතෝ සතිමතෝ සුචිකම්මස්ස නිසම්මකාරණෝ සංයතස්සච ධම්මජීවිනෝ අපමතස්ස. 6ක් නෙමෙයි 7ක්. 7ක් තියෙනවා. ඔබ හිතන්න එහෙමනම් අපි එළියට යන්න ඕන නම්, අපි ලෝකයට යන්න ඕන නම්, අපි සමාජයට යන්න ඕන නම්, අපි ප්‍රධාන කෙනෙක් බවට පත් වෙන්න ඕන නම්, අපි ඉගෙනීමෙන් ඉස්සරහට එන්න ඕන නම්, හොඳ සැමියෙක් වෙන්න ඕන නම්, හොඳ බිරිඳක් වෙන්න ඕන නම්, නේ හොඳ ලේඛකයෙක් වෙන්න ඕන. මේ හැම තැනම මේ සිහිය කියන කාරණාව තියෙන. ඒකයි බුදුහාර දේශනා කළේ උත්ථාන වීරයෙක් වගේම අර සතිමත් භාවයේ කියන එක අතිශය වැදගත් කාරණා. බුදුහාමුදුරුවෝ හැම තිස්සෙම සිහියෙන් කටයුතු කරපු නම උන්වහන්සේ කොච්චර මේ සිහියෙන් කටයුතු කළාද කියලා කියනවනම් අපේ බෞද්ධ සාහිත්‍ය ත්‍රිපිටකයේ කොහෙවත් නැහැ
බුදුහාමුදුරුවන්ට වැරදුනා කියලා. බුදුහාමුදුරන්ට අතපසු වුණා කියලා. බුදුහාමුදුරන්ට මතක නැති වුණා කියලා. ඔබ හිතන්න සරියුත් හාමුදුරන්ට මතක නැති වෙච්ච තැනක් හම්බෙනවද? නෑ. ඒ හේතුව උන්වහන්සේ හැමතිස්සෙම සිහිය නිද. අනිත් එක අපි අනවශ්‍ය විදිහට වැඩ බදා ගන්න හොඳ නෑ. මේ අනවශ්‍ය විදිහට වැඩ බදාගත්තාම ඇත්තට මේ හැමදේටම සිහිය ගියාම වෙන්නේ මොකක්ද? අපි ගාව ඒ වැඩවලට අදාළ සිහිය පවත්වා ගැනීමේ කුසලතාව නැතුව යනවා. ඒ නිසා අපි අපේ ජීවිතේ යම් යම් දේවල් සීමා සහිත තත්වයට පත් කරගන්න. ඒ නිසා අඩු වැඩ සහිතව වැඩි සිතීමක් සහිතව ජීවිතේ ගොඩනගනවා නම් දුමින්දු අපට දිනන්න පුළුවන්. බොහොමත්ම ස්තුතියි ඔබතුමන්ට. අපිට ජීවිතේ දිනන්න බුදුදහමේ කොයිතරම් දේවල් කියනවද? මේවා කොයිතරම් සරලද? කොයිතරම් සරලව ජීවිතේට ගන්න පුළුවන්ද? මේ දේවල් අරගෙන මේ මහා ගැඹුරු ධර්මයක් විදියට සලකලා එහෙම නැත්නම් මහා ගැඹුරු දේවල් විදියට හිතලා බුදුදහම දිහා බලන්න අවශ්‍ය නැහැ. ජීවිතේ ජය ගන්න බුදුදහමේ තියෙන පුංචි පුංචි දේවල් ටික අරගත්තත් එහෙම නැත්නම් අර තියෙන බේසික් එක ගත්තත් ජීවිතේ ජයග්‍රහණය කරන්න පුළුවන්. සිහිය පමුණුවාගෙන කටයුතු කරන්න අද සිට අපි හිතාගමු. සිහියෙන් කටයුතු කිරීම තමයි අත්‍යවශ්‍ය වන්නේ. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා බොහොමත්ම ස්තුතියි වටිනා කාලය ඔබතුමන්ගේ අද දවසේදී අපි වෙනුවෙන් කරාට ඉදිරියේදීත් අපි බලාපොරොත්තු වෙනවා ඔබතුමන්ගේ පැමිණීම. ඒ වගේම තමයි අපේ සේනාරත්න කාර්යවසම් ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමන් සිංහල අධ්‍යයන අංශයේ සිංහල භාෂාව පිළිබඳව මේ අපිට බොහොම ලස්සනට මේ සිංහල භාෂාවේ තියෙන දේවල් අපූර්වට මිනිස්සුන්ගේ හදවතට දැනෙන්න කියනවට ඔබතුමාට පිං. ඒ වගේම අපේ ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේ ධර්මයානුකූලව ධර්මයට අනුකූලව ඒ ධර්ම කරුණු පැහැදිලි කරා බොහොම ලස්සනට. උන්වහන්සේටත් බොහොම පිං. අපි එහෙමනම් අද දහම් සභාව හමාර කරන්නටයි සූදානම් වන්නේ. නැවතත් මීළඟ පොහොය දිනේදී උදෑසන 10ට ජීවිතයේ